නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි මේ හැම දිනෙකම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කර ගැනීම මූලික අභිලාෂයේ මූලික පරමාර්ථය ඇතිවයි මේ ස්ථානයට පැමිණලා ඉන්නේ. පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ බෝසත් දම් පුරණ කාලෙදී එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේ වැඳ වැටිලා සතර පද ගාථාවක් අහලා නිවන් දකින්න තිබුණු අවස්ථාව අතටපත් නිවන අතහැරලා සංසාර සාගරයට පිවිසුනේ අපි හැම දෙනා කෙරෙහිම තිබුණු මහා කරුණාව නිසා. එදා පටන් යම් දුකක් යම් වෙහෙසක් ගත්තනම් ඒ දුක ඒ වෙහෙස හැම දෙයක්ම අපිට දුකෙන් මිදෙන මාවතක් හෙලිපෙහෙලි කරලා දෙන්නට මහා සීහනාද සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒ බෝසතාණන් වහන්සේ සත්‍ය සොයාගෙන ගියපු ගමනේදී විඳින්නට උන දුක ගැහැට පිළිබඳව කෙනෙක් එබඳු දුකක් විඳීද කියලා හිතෙනවා. ඇත්තටම සත්‍ය සොයාගෙන යන ගමනකදී සත්‍ය වෙනුවෙන් ඇතැම් අවස්ථාවල තමන්ගේ ජීවිතයේ ආහාර හැම දෙයක්ම වර්ජනය කරලා ගොම විතරක් අනුභව කර කර හිටපු අවස්ථා. ඒ වගේම මහා වනාන්තරවල මහා සීත කාලවල ඇඳුමක්වත් නැතුව ඒ දුක් විඳපු අවස්ථා. කැලෙන් කැලේට ගිහිල්ලා දුක තුල සත්‍ය සොයපු හැටි මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දුක නැති කරගන්න දුක නැති වෙන ප්‍රතිපදාවක් ලෝකයට දෙන්න කියලා ඒ හොයපු ගමන් මගේ ලක්ෂණ ටික අපිට දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් දේශනා කරන්නට කියලා ඒ දුක් විඳ දුක ඒ වගේම එතන තිබුණු අවශ්‍යතාවයෙන් 100න් පංගුවක් අපිට තිබුණා නම් අපි මෙලහකට සසර දුකින් අත මිදලා අපිට අපිව නිවන් දක්වන්නවත් අවශ්‍ය නැහැ ඒ තරමට. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගෙන ඒ 45 වසක් මුළුල්ලෙහිම දෙලෝ වැඩ පිණිස පවතින යහපත පිණිස පවතින උතුම් සද්ධර්මයක් අපිට දේශනා කළා. ඒ සද්ධර්මයේ තුල අපි හැමදිනාගෙම සසර දුක් ගිනි නිවාලන්න පුළුවන් ඒකායන ප්‍රතිපදාවක් පැහැදිලි වෙනවා. කෙනෙකුට මේ ජීවිතයේ සැපසහගතව ඉන්න අවශ්‍ය නම් ඒ මේ ජීවිතයේ සැපසහගත බවින් ගත කරන්නට සසර ගමන ඉවර කරලා ඒ තුල දුක නැති කිරීමේ ප්‍රතිපදාවක් අවශ්‍ය නම් ඒ සඳහාත් මේ ධ්‍යාකාරයේම උභයාර්ථයේම බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල පැහැදිලි කළා. ඒක නිසා අපේ ජීවිතේ මොන මට්ටමක හිටියත් මොන අවස්ථාවක හිටියත්
අපි හැම දිනෙකටම මේ දහමෙන් යම් දෙයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා කවුරුත් බොහෝම උවමනාවෙන් බොහොම කල්පනාවෙන් යුක්තව මේ ටික ශ්‍රවණය කරගත්තොත් හොඳයි. කය නිසසලව තියනවා වගේ හිතත් නිසසල කරගෙන හිතේ දරා ගන්න පුළුවන් විදිහට ධර්ම ශ්‍රවණය කරොත් ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී හැම දිනාටම. බුදුරජාණන් වහන්සේගේ දහම කෙනකෙනාගේ මට්ටමට දැනගන්න පුළුවන් දෙයක්. අපේ නුවණේ මට්ටමටයි ගෝචර වෙන්නේ. හරියට මහා සමුද්‍රය ක්‍රමයෙන් ගැඹුරට යනවා වගේ අපේ නුවණේ ගැඹුර අනුව අපිට පුළුවන් මේ ධර්මයේ පිළිබඳ විමසලා බලන්නට. ඉතින් හැමදාම අපේ මට්ටමින්ම කරුණු ටිකක් අහනවට වැඩිය අපිට ටිකක් පරතරක් පෙනෙන විදිහට කරුණු ටිකක් විමසලා බැලුවොත් ඒක මේ අවස්ථාවේදී වැදගත් වෙයි කියලා හිතනවා. ඒක නිසා නොතේරෙනකන් එන්නට පුළුවන්. වචනයෙන් වචනය ප්‍රශ්න කරන්නේ නැතුව හිත කොහෙවත් යන්නේ නැතුව ඇහුවොත් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. අඩුම තරමේ නොතේරෙන දෙයක් කිව්වා කියන එකෙන් හරි අහගෙන හිටියොත් නොතේරුණ බව හරි තේරෙයි. අපි තේරුම් ගන්න ඕනේ කියන එකවත් තේරෙයි. ඒක නිසා කවුරුත් බොහොම කල්පනාවෙන් ඇහුවොත් හැමෝටම යහපතක්ම වෙයි. සංයුත්ත නිකායේ 4 වෙනි භාගයේ තියෙනවා ආදිත්ත පරියාය කියලා සූත්‍රයක්. ආදිත්ත පරියාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ කෙනෙක් ගිනිගෙන දිලියෙන යකඩ උලකින් ඇහැ උගුල්ලනවා නම් ඇහැ පිරිමදිනවා නම් ඒක වඩා හොඳයි කියනවා. මේ ඇහෙන් රූප බලලා සතුට ප්‍රියමනාප බව උපදව ගන්නවට වැඩිය. මේ කනෙන් ශබ්ද අහලා ප්‍රියමනාප විදිහට ශබ්දය ඇලෙනවට වැඩිය ගිනිගෙන දිලියෙන යකඩ උලක් කන අතට දා ගන්නවා නම් ඒක වඩා හොඳයි කියනවා. දිවෙන් මිහිරි රස විඳින්න කැමැත්ත තුල යනවා නම් ගිනිගෙන දිලිහෙන සැතකින් මේ දිව කපා ගන්නවා නම් ඒක ඊට වඩා හොඳයි කියනවා. මේ විදිහට ස්පර්ශ ආයතන පහටම පෙන්නනවා මේ කාරණා ටික. ඒ හේතුවෙන් කෙනෙක් මරණයට හෝ මරණ මාත්‍ර දුකකටපත් වෙයි මේ ජීවිතය තුළ. නමුත් ඔහු ඇති කරගන්න තෘෂ්ණාව නිසා, ලෝභය නිසා එයාට ගති දෙකෙන් එකක් කැමති විය යුතුයි කියනවා. තිරිසන් ගතිය හෝ සතර අපාය. තිරිසන් ගතිය හෝ මහා නරකය. එතකොට මේ ගති දෙකෙන් එකක් කැමති විය යුතුයි ඒ ලෝභය හේතු කරගෙන කියලා. එතකොට එතනදී අපිට දකින්න වෙන දුක්ඛිත බව මේකට කිට්ටු කරන්නවත් පුළුවන් කමක් නැත්තේ නැහැ කියන. ඒකෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ අපිට මේ ඇහැ ගලවලා අයින් කරන්න කියන එක නෙමෙයි. ඇහි සංවර බව පිණිස හික්මෙන්නට ඇහි සංවර බව ඇති කරගන්නට කොතනින්ද අපි පිළිපැදිය යුත්තේ කියන එකයි බුදුරජාණන් වහන්සේ අපිට ඒකෙදි පැහැදිලි කළේ. ඇහෙන් රූපයක් බලලා සතුටු වෙන්නට එපා කියනකොට හැම වෙලාවකදීම අපිට එන්නට ඕනේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. අපිට පුළුවන් ඇහැට රූප පේනකොට
මේ පෙනෙන රූපය අරඹය නොඇලි නොගැටි ඉන්න පුළුවන් මනසක් හදාගන්න පුළුවන්කම තියෙනවා ලෝකෙ තුල. හැබැයි ඒ ඇති කරගන්න උපේක්ෂාව, ඒ ඇති කරගන්න ඉවසන බව ඇතිදේ මත පතිත වුණ දෙයක්. ඇතිදේ මත තියෙන දෙයක්. ඒ කිව්වේ අපේ ජීවිතේට අපි කෙනෙක් සමහර වෙලාවට කියනවා ඇලීම තමයි ප්‍රශ්නය, නැතිනම් ලෝභය, ද්වේෂය, මෝහය තමයි තියෙන ප්‍රශ්නය. නමුත් මේ ඇලීම කියන එක අපිට ඇත්තේ නැහැ. ඕනවට වැඩිය අපි මේ වස්තු වල ඇලෙන්නෙත් නැහැ. ඒ වගේම අපි ගැටෙන්නෙත් නැහැ. අපිට මේ ධර්මතා කෙරෙහි හිතේ බැඳගත් බද්ධ වෛරයක් පවත්වන්න යන්නෙත් නැහැ කියලා. ඒ තුල අපි දකිනවා උපේක්ෂාවක්, මදහත් බවක්. මෙන්න මේ මදහත් බව, මෙන්න මේ උපේක්ෂාව හැම වෙලාවකදීම අවිද්‍යාව මත පතිත වුණ දෙයක් බවට පත් වෙනවා. හේතු ටික ඇති කලෙහි ඇලෙන්න බැඳෙන්න හේතුව තියෙනවා. හරියට අර වේදේහිකාගේ ඉවසීම වගේ. කවුරුත් අහලා ඇති වේදේහිකා ගෘහපතිනියගේ ඉවසීම කියන එක. වේදේහිකා කියලා කියන්නේ බොහොම ඉවසන කෙනෙක් කියලා ඒ ජන සමාජය තුළ ප්‍රචලිතව හිටපු කෙනෙක්. බොහෝ සෙයින් ඉවසනවා කියලා. බොහොම කරුණාවන්තයි, ඉවසීම බොහොම බහුලයි. මේ ඉවසීම බහුල, කරුණාව බහුල මේ වේදේහිකාට හිටියා එක 16ක්. මේ 16ට හිතුණා මගේ ස්වාමි දිහෙණිය ඇත්තටම ඉවසනවද, මං වැඩ කටයුතු කරන නිසා ප්‍රශ්නයක් නැතුව ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න ඕන කියලා. ඉඳලා දවසක් ටිකක් නිදාගත්තා එළි වෙනකම්ම. එදා ඇහුවා ඇයි ඔබ නිදාගත්තේ? නෑ නිකන් නිින්ද ගියා කියලා කිව්වා. ඊට පස්සේ හොඳයි ඊළඟ දවසේ නැගිටින්නකෝ කියලා කිව්වා. දෙවැනි දවසෙත් නිදාගත්තා. ඊට පස්සේ අද මොකද? අදත් ටිකක් නිින්ද ගියා කිව්වා. එදා අමනාපයෙන් කිව්වා එහෙම කරන්න එපා, අනිත් දවසේ නැගිටින්න. වැඩ කටයුතු ටික බලන්න. ඊළඟ දවසෙත් නිදාගත්තා. එදා හොඳටම දොස් කිව්වා. ඊළඟ දවසෙත් නිදාගත්තා. එදා අතට අහුුනේ ළඟ තිබුණු මෝල් ගහෙන් ගැහුවා. එච්චර දවසක් කිව්වා නැගිටින්න කියලා, නුඹ එහෙමද කියලා ගැහුවා. ඔළුව පැලිලා ලේනකොට වීදි පුරා දුවමින් කෑ ගහන්න ගත්තා. මෙන්න නුඹලා ඉවසනවා කියලා කියන වේදේහිකා ගෘහපතිනිය මට මෝල් ගහෙන් ගහලා මගේ ඔළුව පැලුවා කියලා. වේදේහිකා ඉවසුවද නැත්නම් ඉවසන්න හේතුවක් නැතුව හිටියද? ගැටෙන්න හේතුවක් නැතුව හිටියේ. හේතුව ආව කලෙහි ගැටුණා. අද ගොඩක් වෙලාවට අපේ උපේක්ෂක භාවයත් අන්න ඒ වගේ. හේතුව නැති වෙනකන් අපි උපේක්ෂා සහගතයි. හේතුව ආවොත් ඇලෙනවා සහ ගැටෙනවා. එතකොට ගොඩක් වෙලාවට අපි කොච්චර දහම තුල හැසිරුණත් ඔය ඇලීම් ගැටීම් දෙක හික්මව ගන්න තැන ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. අපි හදන්නේ හැම වෙලාවකදීම ඇලීම නැති කරගන්න, අපි හදන්නේ හැම වෙලාවකදීම ගැටීම නැති කරගන්න. ඇලීම සහ ගැටීම නැති කරගන්නකම් ඇලීම නැති කරන්නත් පුළුවන්, ගැටීම නැති කරන්නත් පුළුවන්. හැබැයි ඇලෙන්න තිබෙන හේතුව, ගැටෙන්න තිබෙන හේතුව නැති කිරීමට පුළුවන් කමක් නැත්තේ නැහැ. හේතුව තියනවා. හැම වෙලාවකදීම ඒ හේතු ටික යෙදුනොත් ඇලීම ගැටීම තමා තුළ ඇති වෙන බව තියෙනවා. ඒක නිසා අන්න ඒ ඇලීම ගැටීම නැති කරන්න උත්සාහවත් වෙන ගමනේදී කෙනෙක් ඇලීම් ගැටීම් දෙක යටපත් කරනවා. යටපත් කරලා ඉවර වෙනකොට හිතනවා මේක තමයි ඇලීම් ගැටීම් නැති මොහොත. මේක තමයි ධර්මය. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාව කියලා වරදවා ගන්නවා. ඒක නිසා ඇලීම් ගැටීම් දෙක දුරු කිරීමට වඩා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ හේතුඝාතෝ, හේතුව නැති කරන ක්‍රමයක්.
හේතුවයි නැති කරන්නට අවශ්‍ය, හේතුවයි දුරු කිරීමට තියෙන්නේ. ඇලුනේ යමකද ඒ දේ තියෙනකොට ඇලීම නැති කරන්න කියලා කිව්වේ නැහැ. කොටින්ම සමුදය ප්‍රහාණය කරන්න කියලා සමුදය නැති කරන්න කිව්වේ නැහැ. දුකට හේතුව තණ්හාවයි කියලා තණ්හාව දුරු කරන්න කියලා කිව්වේ නැහැ. තණ්හාව දුරු කළ යුත්තක්. හැබැයි තණ්හාව දුරු කරන ප්‍රතිපදාව හැටියට අපිට පෙන්වුවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. තණ්හාව දුරු කරන ප්‍රතිපදාව. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපිට ඉස්සෙල්ලම හම්බෙනවා සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටියට දැකීම. එතකොට සම්මා දිට්ඨිය කියන එක තුල අපිට දැන් තණ්හාව දුරු වෙන්න ඕනේ, දුක පිරිසිඳ දකින්න ඕනේ. අපිට තණ්හාව දුරු කරගන්න කියලා තණ්හාව නූපදවා ඉන්න කිව්වේ නැහැ. හිත දිහා බලාගෙන ඉඳලා උපදින තණ්හාව නැති කරන්න කියලා කිව්වේ නැහැ. අපිට කිව්වේ ඇත්ත ඇති හැටියට දකිමින් ජීවත් වෙන්න. එතකොට තණ්හාවට පිහිටා සිටින තැනක් නැති වෙයි. නැගෙනහිර බිත්තියේ කවුළුවකින් වැටෙන ඉර එළිය බස්නාහිර බිත්තියෙහි පතිත වෙනවා. බිත්තිය නැති වුණොත් භූමියෙහි පතිත වෙනවා. භූමිය නැති වුණොත් පතිත වෙන්න තැනක් නැති වෙනවා. කවුරුත් දැකලා ඇති ලංකාවේ ඉඳලා ආපු නිසා වහලේ හිල්ලලා ඉර එළිය වැටෙනවා. වැටෙන ඉර එළිය දූවිලි අංශු වල පතිත වෙන්නේ නැත්නම් බිම පතිත වෙන්නේත් නැත්නම් ඔයගොල්ලන්ට උඩ නොබලා කියන්න පුළුවන් වෙයිද වහලේ හිල්ලලයි කියලා? කියන්න වෙන්නේ. ඒ ආලෝකයේ පතිත වෙන්න තැනක් ඇත්තේ නැති නිසා. ආලෝකයේ පතිත වෙන්න තැනක් තිබුණොත් අනිවාර්යයෙන්ම ආලෝකය ආවනම් පතිත වෙනවම තමයි. ඒ වගේ හැම වෙලාවකදීම අපේ ඇලීම් ගැටීම් දෙක පතිත වෙන තැන නැති කරගන්න ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ තණ්හාව නැති කරගන්න කියලා තණ්හාව ඇති වෙන භූමිය නැති කරගන්න තැන හැටි අපිට පෙන්වුවේ. තණ්හාව නැති කරගන්න හැටි ගැන අපිට දේශනා කරනකොට අපි තණ්හා කරලා තියෙන්නේ මොන ධර්මතාවලටද? අපි ආස කරලා තියෙන්නේ තණ්හා කරලා තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතා ටිකට. ඇත්තටම අපි ආස කළේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකටද නැතිනම් සැප වේදනාවටද? අපි කැමති උනේ සැප වේදනාවට, හිතේ හදාගන්න සැපසහගත බවට. සැපසහගත බව දැක්කේ බාහිර තියෙන දේ හැටියට, බාහිරින් හෙව්වා ඒ සැපසහගත බව ඇති කරගන්න පුළුවන්කම. එතකොට හැම වෙලාවකදීම සැපසහගත බව කියන එක ලෝකෙ තුලින් හම්බුනේ. නමුත් ඇත්තටම අපි සැපසහගත බව හදාගන්නේ අපේ ජීවිතය තුල. අපිට හැම වෙලාවකදීම එදා හිටපු කෝරක්කත් ටිකක් දැක්කා අපේ දර්ශනයට එහා ගියපු දැක්මක්. කෝරක්කත් ටික කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු වෘත සමාදන් වුණ කෙනෙක්. මේ වෘත සමාදන් වෙලා හිටියේ කුක්කුර වෘතයේ සමාදන් වෙලා හිටියේ. කුක්කුර වෘතය කියලා කියන්නේ බල්ලෙක් වගේ ඉන්නවා. දුක නැති කරගන්න කියලා හිතාගෙන බල්ලෙක් වගේ හැසිරෙනවා. මුළු ජීවිත පැවැත්මම ගෙනියන්නේ බල්ලෙක් විදිහට. මේ කෝරක්කත් ටික හැම වෙලාවකදීම ඇයි බල්ලෙක් විදිහට හිතුවේ කියලා හිතුවොත් අපිට තේරෙනවා ඒක මෝඩ වැඩක් කියලා. නමුත් එයා ඇයි ඒ මෝඩකම හරි ඒ විදිහට කළේ ඇයි කියන එක පොඩ්ඩක් විමසලා බලුවොත්. එයා හිතුවනම් රූපෙන් සැපේනවා කියලා එයා කොහොම හරි අසන රූපයක් හොයන්න උත්සාහවත් වෙනවා මිසක කවදාවත් වෘතයක් සමාදන් වෙයිද? ගන්ධයෙන් රසයෙන් ස්පර්ශයෙන් සැප විඳින්න පුළුවන් කියලා අපි දකින දැකීම දැක්කනම්
එයා ඒ ටික අතහරිනීද ඒ ටික හොයාගෙන යයිද? ඒක සැපයි කියලා දැක්කනම් අපි වගේම එයාත් උත්සාහවත් වෙනවා කීයක් හරි හොයාගෙන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටිකෙන් සැප විඳ විඳ ඉන්න ක්‍රමයක් එයා හොයනවා. නමුත් කෝරක්කත් ටික දැක්ක ඊට වැඩිය ගැඹුරට යනවා. එයා දැක්කේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකෙන් ලස්සන රූප හොයලා පිනවන්න හදන්නේ කොහෙද? තමන්ගේ මනස. ලස්සන සද්දයක් අහලා සතුටු කරන්න බලන්නේ කොහෙද? ඒත් තමන්ගේ මනස. හොඳ රස දීලා පිනවන්න බලන්නේ තමන්ගේ මනස. ලෝකයේ මෙච්චර දුකක් හොය හොය පිනවන්න බලන්නේ තමන්ගේ මනස නම් ඇයි මනස පිනවන්න පුළුවන් එකම ක්‍රමයක් හොයාගත්තා නම් ඒක ලේසියෙන්ම කරගන්න තිබුණා. එයා හෙව්වේ අන්න ඒ සැපසහගත බව. විමුක්තිය කියන එක තුල හරි එයා හෙව්වේ ඒ සැපසහගත බව. නැත්තම් එයා දැක්කනම් ලෝකේ සැප මේ පැත්තේ කියලා එයා හොයනවා අනිත් පැත්තට. ඒකයි මම කියන්නේ ඇරිස්ටෝටල් එහෙම කෝරක්කත් එකටත් වැඩිය පල්ලෙහා හිටියේ කියලා. කෝරක්කත් එක ඒගොල්ලන්ට වැඩිය සෑහෙන උසස්. ඇයි උසස් කිව්වේ? අරගොල්ලෝ රූපේ තුල හෙව්වා කඩ හරි බිඳ හරි රූපේ තුල හෙව්වා කෝරක්කත් එක දැනගෙන හිටියා මේ හැම දෙයක් තුලම සතුටු කරන්න හදන්නේ මේ පැත්තයි කියන එක. ලෝකෙ තුල ප්‍රඥාව වෙනම කතාවක් ආධ්‍යාත්මික ප්‍රඥාව වෙනමම කතාවක්. ලෝකයේ තුල ආචාර්ය මහාචාර්යවරුන්ට බෑ මේ දර්ශනය අල්ලන්න. සමහර විට අකුරක් නොදන්න කෙනෙකුට පුළුවන් මේක අල්ලන්න. ඒකයි ධහමේ තියෙන යථාර්ථය. අපි කිව්වොත් එදා සුනීත සෝපාක තේරුම් ගත්ත සමහර විට උගත් බ්‍රාහ්මණයෙකුට බැරි වුණා මේක තේරුම් ගන්න. අපේ සේනාසනයේම ඉන්න එක උපාසක මහත්මිය පොත කියවන්න අකුරු දන්නේ නැහැ. උපාසක අම්මා තමයි උපාසක මහත්මයාට ඇහෙන්න බණ පොත කියවන්නේ හැමදාම. හැබැයි ආරණ්‍යයට එන විශේෂඥ දොස්තරවරුන්ටත් බණ ප්‍රශ්නයක් තිබුණොත් මේ උපාසක මහත්මයා විසඳලා දෙනවා. ඒ තරමට ධර්මයේ තුල හික්මීමක් දහම ගැන දන්නවා. එතකොට දොස්තර මහත්තයා කියන කෙනා බොහොම ඉගෙනගත්ත කෙනෙක් වුණාට එයාටත් බණ කියලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ලෞකික ප්‍රඥාව වෙනම කතාවක්. නමුත් ලෝකෝත්තර ඥාන දර්ශනය වෙනමම දෙයක්. එතකොට හැම වෙලාවකදීම මේ දර්ශනය තුල කෝරක්කත් ටිකක් හරි අර මට්ටමට වැඩි ටිකක් ඉහළින් හිටියා. හැබැයි එයාට ප්‍රතිපදාව වැරදුනා. එයාට ඇයි ප්‍රතිපදාව වැරදුනේ? එයා බැලුවා රූපේ සැපයි රූපේ සැප රූපේ හොයන්න ගිහිල්ලා තමයි සත්‍ය දුකට එන්නේ. ඒක නිසා මට සැප රූපේ එපා. ගන්ධේ සැපයි සැප ගන්ධේ හොයන්න ගිහිල්ලා තමයි සත්‍ය දුකටපත් වෙන්නේ. ඒක නිසා මට සැප ගන්ධේ එපා. රසය සැපයි නමුත් රස සැපේ හොයන්න ගිහිල්ලා සත්‍ය දුකටපත් වෙනවා. ඒක නිසා මට රස සැපේ එපා. එයා උත්සාහවත් වුණා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටික දුරු කරලා ප්‍රතිපදාවක් වඩන්න වෙනමම ඒ රූප, ශබ්ද, ඇලෙන රූප ටික ඔක්කොම අයින් කරලා. එතකොට එයා දුරු කරන්න හැදුවේ දැන් ඇලීම දුරු කරන්න අවශ්‍ය නිසා එයා බැලුවා රූපේ දුරු කරන්න, සද්දේ දුරු කරන්න. එතනයි එයාට වැරදුණු තැන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ අපිට රූපේ දුරු කරන්න කියලා. සද්දේ දුරු කරන්න කියලා, ගන්ධේ රසේ දුරු කරන්න කියලා. අපිට පෙන්වුවේ හැම වෙලාවකදීම අපේ පැත්තෙන් දකින්න පුළුවන් දර්ශනයක්. මොකද කොහෙ ගියත් අපි රූපේ ගැන මෙනෙහි කරගන්නේ වර්තමානයේ තුල වෙන නිසා. බොහොම සියුම් කාරණාවක්. බුදුරජාණන් වහන්සේ එක බ්‍රාහ්මණයෙකුගෙන් අහනවා නුඹට පුළුවන්ද අතීතය අනුව යන්නේ නැතුව වර්තමාන රූපයක් ගැන දැනගන්න. නැතිනම් අනාගතයට ප්‍රාර්ථනාවක් කරන්න. හැබැයි අතීතයට යන්න බෑ. ඔගොල්ලොන්ට පුළුවන් ද අතීතයට නොගොස් අනාගතය ගැන ප්‍රාර්ථනාවක් කරන්න?
අතීතයේ ඇහෙන් දැකපු රූපයක් ගැන මතක් නොකළ ඇහෙන් දකින රූපයක් ගැන ඉස්සරහට දකින්න ඉන්න රූපයක් ගැන හිතන්න පුළුවන් වෙයිද? ස්පර්ශයක්, ගන්ධයක්, රසයක් ගැන නොහිතපු දෙයක් ගැන තවත් හිතන්න පුළුවන්කම තියෙයිද? කවදාවත් හිතලා නැහැ. ඒ දේ ගැන හිතන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි ඒ දේ ගැන හිතන්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ? හැම වෙලාවකදීම අපි ඇති කරගන්නේ අතීත අන්තය අනුව ගිහිල්ලා. අපි අසුරු කරන්නේ අතීතයේ සහ අනාගතයේ කියන අන්ත දෙකෙන් එකක්. අතීතයේ එක් අන්තයක්, අනාගතයේ එක් අන්තයක්, වර්තමානයේ මෙදයි. එතකොට අතීතයේ එක් අන්තයක්, අනාගතයේ එක් අන්තයක්, වර්තමානයේ මෙදයි කිව්වහම ඇයි අතීතයේ එක් අන්තයක් කියලා කිව්වේ? හැම වෙලාවකදීම ලෝකේ ඇති බවට හම්බෙනකම අතීතය අනුව ගියපු සිද්ධියක්. අපිට ඇහැට පෙනෙන රූපායතනයක් පෙනෙනකොට ඇහැට රූපයක් ගැටෙන මොහොතකදී අපි මතක් කරගන්නේ, මෙනෙහි කරන්නේ අතීතයේ අපි දැකපු අහපු දෙයක්, රැස් කරගත්ත දෙයක්. මේ වටාපත ඔයගොල්ලන්ට පෙනෙනකොට වටාපත ආරම්භයා ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්නේ ස්පර්ශ ආයතන පහකම අත්දැකීමක්. පහකම නැතත් කීපයක හරි අත්දැකීමක්. පහේම අත්දැකීම කිව්වොත් සියුම් වැඩි, නමුත් ඇත්තටම තියෙන්නේ පහේම අත්දැකීමක්. ඉස්සෙල්ලා ගන්නකො වටාපත විඳින එක ගැන. අපි පහේම අත්දැකීම පස්සේ කතා කරමු. වටාපත පෙනෙන එක තුල ඔගොල්ලෝ පෙනෙන්නේ, ඇහැට ගැටෙන්නේ වර්ණ සටහනක්. ඒක හැමෝටම තේරෙන මට්ටමක් නේද? ඇහැට පෙනෙන්නේ පාට ටිකක්. නැතිනම් ආලෝකයක් පතිත වෙලා එන පරාවර්තන ආලෝකිකුයි ඇහැට වැටෙන්නේ. මේ ආලෝකයේ තිබුණද වටාපත? ආලෝකේ වටාපත තිබුණේ නැහැ. ආලෝකේ වටාපත තිබුණෙත් නැත්නම්, ආලෝකේ දන්නේත් නැත්නම් වටාපත ගැන. ඇහැ දන්නවද වටාපත ගැන? ඇහැ දන්නේත් නැහැ. ඇහැයි වටාපතයි කියන දෙකම, මේ ආලෝකයයි කියන දෙකම දන්නේ නැත්නම් වටාපත ගැන, වටාපත කියන දැනුම ආවේ කොහෙන්ද? අපේ මනස තුල දැකපු රූපායතනයක් මතක් කරගන්නවා, කලින් දැක්ක හිතක්, කලින් දැකපු මොහොතක ඇති වුණු හිතක් ගැන නැවත හිතනවා. ඒ හිත නෙමෙයි, නැවත උපද්දනවා ඒ හිත හිතපු මොහොතේ තිබුණු ලක්ෂණ ටික. එතකොට ඔන්න ඒක රූපායතනෙ පැත්තෙන් එන දේ. එතකොට කවුරුත් කිව්වේ නැත්නම් අපිට මේකට කියන්නේ වටාපත කියලා අපිට දැනගන්න පුළුවන් මේක. අපිට දැනගන්න බැහැ. ඕගොල්ලෝ දැකලා ඇති ලෝකේ උපතින්ම කන් ඇහෙන්නේ නැති අයට කතා කරන්න පුළුවන්ද? උපතින්ම කන් ඇහෙන්නේ නැත්නම් එයාට කතා කරන්න බෑ. ඇයි උපතින්ම කන් ඇහෙන්නේ නැත්නම් කතා කරන්න බැරි? එයාට කොහොමද මේක වටාපතයි කියලා කියන්නේ ඇහෙන්න? එයාට කන් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැති නිසා එයා කොහොමද මේක වටාපතයි කියන සද්දේ උච්චාරණය කරන්නේ? ඒක නිසා උපදින්ම කන් ඇහෙන්නේ නැති බව නම් ගොළු බව නිකම්ම ලැබෙනවා එයාට. එතකොට හැම වෙලාවකදීම දැන් මේක වටාපතයි කියලා ඕගොල්ලෝ දකින්නකොටම සිහිපත් කරගන්න බව තුල ඕගොල්ලෝ කියනවා නොකිය දෙයක්. වටාපත කියලා ඕගොල්ලෝ දැනගත් එක තුල ශබ්ද රූපයක් එළියේ තිබුණ බව. එතකොට මේ වටාපත කියන එක අල්ලන්න පුළුවන් දෙයක්. එතකොට කාය ආයතනයේ අත්දැකීමක් සිහිපත් කරලා දැන් කියනවා වටාපත කියන එක අල්ලන්න පුළුවන් දෙයක් කියලා. දැන් වටාපත කියන එක දැනගන්න පුළුවන් දෙයක්. දැන් ඕගොල්ලන්ට වටාපත දකින්න පුළුවන් වුණා, දැනගන්න පුළුවන් වුණා, අල්ලන්න පුළුවන් වුණා, අහන්න පුළුවන් වුණා. දැන් ස්පර්ශ ආයතන මේ ටිකේම හතරක අත්දැකීමකින් ඕගොල්ලන්ට හම්බෙනවා වටාපත. එකකට එකක් ගැට ගහලා
ඇහෙන් පෙනෙන දේ ගැට ගන්නවා, කනෙන් ඇහෙන දේට, කනෙන් ඇහෙන දේ ගැට ගන්නවා, අතින් අල්ලන දේට, අතින් අල්ලන දේ ගැට ගන්නවා, හිතින් හිතන දේට, හිතින් හිතන දේ ගැට ගන්නවා, ඇහෙන් පේන දේට. දැන් එකකට එකක් ගැට ගහලා මේ ඇති කරගත්ත අවුල තුල ප්‍රතිඵලය තමයි මේ ලකින්න පුළුවන් වටාපත. අවුල තුල හැදුන දේ තමයි වටාපත. ඔකට තමයි කිව්වේ අන්තෝ ජටා බහි ජටා කියලා. ඇතුළතත් අවුල් පිටතත් අවුල් දෙකම අවුල්. එතකොට ජටාය ජටිතා පජා සත්‍ය අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නේ. බෙදා ගන්න බෑ. එක රජ කෙනෙකුට ඇමතිවරයෙකුට ඕන වෙනවා වීණා හඬ අහන්න. එයා ගමනක් යනකොට බොහොම ලස්සන මිහිරි වීණා නාදයක් ඇහෙනවා. කියනවා මට ආසයි අර අපි යනකොට ඇහුණු වීණා නාදය අහන්න ගිහිල්ලා ඒ වීණා නාදය අරගෙන එන්න කියලා. එතකොට රාජපුරුෂයෝ ගිහිල්ලා වීණාව අරගෙන එනවා. කොහොඳ? ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ තමයි හඬ ආපු දේ වීණාව. ඒකට කො හඬ නැහැනේ. ඊට පස්සේ කියනවා මේක තිබුණට හඬ එන්නේ නැහැ. මේක වාදනය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නත් ඕනේ, වීණා දණ්ඩත් අවශ්‍යයි. වීණා දණ්ඩත් වීණා වාදනය කරන කෙනත් වීණා වාදනය කරන පුරුෂයාගේ ක්‍රියාව නිසා ඇති වෙන ඵලය තමයි වීණා හඬ. ඔච්චර දේවල් කර විඳින වීණාවෙන් මට ඇති වැඩක් නැහැ. ඕක කඩලා කුඩු කරලා ගිනි තියලා විසි කරලා දාන්න කියලා කියනවා. ඒ වගේ හැම වෙලාවකදීම ඔන්න ඔය වීණාව විඳින විදිහට වීණා හඬ විඳින විදිහට තමයි අපි වටාපත විඳින්නේ. ඇහෙට පේන දේ, කනට ඇහෙන දේට, කනෙන් ඇහෙන දේ, හිතින් හිතන දේට මේ ඔක්කොටම ගැට ගහගෙන අපිට අල්ලන්න පුළුවන් වටාපතක් හම්බෙලා තියෙනවා. දැන් මේ වටාපත හම්බුන නිසා ඇති වෙනවා ඵලයක් අපේ ජීවිතය තුළ. මොකක්ද ඕගොල්ලන්ට කරන්න පුළුවන් ඵලය? ඕගොල්ලන්ට පුළුවන් මේ වටාපත අරගෙන ගිහිල්ලා පූජා කරන්න පුළුවන්. මේ වටාපත මොන දෙයක්ද මන් දන්නේ නැහැ කියලා කඩලා දාන්නත් පුළුවන් ඕගොල්ලන්ට. දැන් ඕගොල්ලන්ට වටාපත ගැන ඇලෙන්නත් පුළුවන්කම තිබුණා, වටාපත ගැන ගැටෙන්නත් පුළුවන්කම තිබුණා. දැන් මේ තියෙන වටාපත ගැන ඕගොල්ලන්ට කිසිම අදහසක් නැහැ. ඇලීම ගැටීම කියන දෙකම නැහැ. හැබැයි දෙකම නැති වුණාට ඕගොල්ලන්ට තියෙනවා වටාපත ගැන, වටාපත එළියේ තියෙනවා කියලා රැස් කරගන්න නිමිත්ත ඕගොල්ලෝ හැම මොහොතකම තියෙනවා. ඒ නිමිත්ත තුල ඕගොල්ලන්ට ඕනම දවසක වටාපතක් අරගෙන ගිහිල්ලා පූජා කරන්න පුළුවන් බව තමයි ඕගොල්ලෝ ළඟ තියාගෙන තියෙන්නේ. එතකොට දැන් හැම වෙලාවකදීම ඔන්න වටාපත ඇති බවට හම්බුණා. ඔක තමයි වටාපත විඳින ආයතන 4 කතාව. ඒ වගේම ආයතන 5කින් නෙමෙයි ආයතන 6කින්ම වටාපත විඳින බවක් තියෙනවා අපි. ආයතන 6කින්ම වටාපත විඳිනවා කියලා කිව්වේ හැම වෙලාවකදීම වටාපත කියන තැන නියෝජනය කරන්නේ තමන්ව. බොහොම සියුම්ම කාරණාවක්. වටාපත කියන එක නියෝජනය කරන්නේ තමන්ව. ඒ කිව්වේ හැම වෙලාවකදීම වටාපත මෙතන තියෙනවා කියන එකෙන් අපි කියන දෙයක් මොකද්ද? ඕගොල්ලෝ ඔතන ඉන්නවා කියන එක. වටාපත මෙතන නම් කාටද මේ වටාපත පෙනුනේ? වටාපත පෙනුනේ ඕගොල්ලන්ට. එතකොට ඒ ඉන්න මම තමයි වටාපත දැක්කේ. හැම වෙලාවෙම වටාපත එකක්, මම තවත් කෙනෙක්. අන්න ඕක තමයි ප්‍රශ්නේ. දැන් මම කියන කෙනා මොන විදිහේ කෙනෙක්ද? මම කියන කෙනා ආයතන 6ක පැවැත්ම. එතකොට වටාපත කියන එක තුල 4ක් නියෝජනය වුණාට මෙහි ඉන්න මම ආයතන 6ක පැවැත්මක්. ආයතන 6ක් ඇති මම තමයි වටාපත විඳින්නේ. දැන් මේ කාරණාව තුළ හැම වෙලාවකදීම ගැඹුරු වැඩිද? වටාපත කියන එක
හැම වෙලාවකදීම අපි විඳිනවා ස්පර්ශ ආයතන 6කින් ඒ තමයි තමන්ව විඳින මට්ටම. වටාපත කියන එක ඔයගොල්ලන්ට හොඳට පැහැදිලිනේ තමා තුල හදාගත්ත දෙයක් කියලා. වටාපත උපද්දගත්තේ තමන් තුලයි. අනාත්ම වර්ණ සටහන පාට ටිකක් ඇහැට පෙනෙන තැනක වටාපත උපද්දව ගත්තේ වටාපත කියන දැනුම ගෙනල්ලා දුන්නේ තමන්ගේ මනස තුල. එතකොට වටාපත කියලා දැනගත්තේ මනසේ හැකියාවක්. දැන් මනසේ හැකියාව දැනගත්ත මනෝ හැකියාව වටාපත කියන එක ඔයගොල්ලෝ දැක්ක කොහේ තියෙන දේ හැටියටද? එළියේ තියෙන දේ හැටියට. හැබැයි මේ දැනුම ඇති කරන මොහොත වෙනකොට මේ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නැද්ද? උතන් තමයි තේරෙන්නේ නැහැ. නිරුද්ධ වුණා නම් මේ ආයේ තියෙන්නේ කොහොමද? වටාපත කියන මෙහි දැනුම ඇති කරන මොහොත වෙනකොට මේ රූපේ ඉතුරු නැතුව නිරුද්ධයි. රූපේ ඉතුරු නැතුව නිරුද්ධයි කියලා කියන්නේ මේ වටාපත කියන දැනුම ඇති කරන්න අපි දැක්ක වර්ණ සටහනක් වෙයි හේතු උනේ. ඒ වර්ණ සටහන නැතිනම් ඒ ආලෝකේ නැවත තියනවද? ඇහැට ගැටුණු ඒ ආලෝකේ දිගටම තියනවද? නෑ, ඒ ආලෝකේ නිකුත් වුණා කියන්නේ ඒක ඉතුරු නැතුව ඉවරයි. ඒ ආලෝකේ පතිත කරගත්ත ඇහැ තවත් දිගටම තියනවද? ඇත්තේ නැහැ. මම ඔකේදී අහන්නේ එකපාරක් ෆොටෝ එකක් ගහපු රීල් එකකින් පරණ කැමරාවක රීල් එකකින් තව පාරක් ඒ ෆොටෝ එකක් ගහන්න පුළුවන්. පරණ කැමරාවල රීල් එක දාලානේ ෆොටෝ ගැහුවේ නෙගටිව් එකෙන්නේ. එතකොට අර නෙගටිව් පටිය රීල් එක පාරක් ෆොටෝ එකක් ගැහුවට පස්සේ ඒ රීල් එකෙන් නැවත ආයෙ ෆොටෝ ගහන්න පුළුවන් ඒක උඩින්. බෑ. ඒක පිච්චිලා බිඳිලා ඉවරයි. ඒ වගේ මේ ඇහැ බිඳුනට පස්සේ මේ ආලෝක සටහන වැඩිලා පතිත වෙලා ආයෙත් ඒ ඇහැ හටගනීද? නැවත ඒ ඇහැ හටගන්නේ. එතකොට දැන් මේ වටාපත කියන දැනුම අපිට හදන මොහොත වෙනකොට මේ එළියයි ඇහැයි ඉතුරු නැතුවම නැති වෙලා. ඉතුරු නැතුවම නැති වුණු තැනක දැන් වටාපත කියලා දැනගත්තේ අපි හිතේ රැස් කරගෙන තිබුණ දේ. ඒකට කියනවා සංඛාරය කියලා. රැස් කරගත්ත දේ. දැන් රැස් කරගත්ත දේ දැනගන්න තැනදී අපිට කොහෙන්ද ඉස්සර ඉඳන් තිබුණ වටාපත හම්බෙන්නේ? කලින් ඉඳලා තිබුණු වටාපත ගැන තියෙනවා නම් ඒද අපේ හිතෙන් ගෙනල්ලා දෙන දේ මිසක වෙනත් දෙයක් නෙමෙයිනේ. ඉස්සර ඉඳන් අපි දන්න කාලේ ඉඳන් මේකට නම් කියන්නේ වටාපත තමයි කියලා දන්න කාලේ ඉඳලා තිබුණ වටාපත කියලා දේ ගෙනල්ලා දෙන්නේ උපද්දන්නේ Tamange හිත තුල. ඒකට කිව්වා අතීතාන්තය. හිත සැරිසරන්නේ හැම වෙලාවකදීම අතීතාන්තය. මම කියනකොට කුණු ගොඩ කියලා. කුණු ගොඩ හැම වෙලාවකදීම ලොකු කුණු ගොඩක් තියෙනවා අපි ළඟ එකතුවක්. මොකක් හරි මේ පැත්තෙන් එනකොට එන දේ අරඹයා ටක් ගාලා බලනවා කලින් මොකද්ද මේකට තියෙන්නේ කියලා. ඒක අරගන්නවා. ඒක අරගෙන හිතනවා මේක තමයි මේ තියෙන්නේ. මේක තමයි මේ තියෙන්නේ කියලා මේ දෙකම ආපහු අරගෙන දාගන්නවා. එතකොට දැන් ඊළඟ මොහොතේදී ආයෙත් පේනකොට මේ ආයෙත් අලුතෙන්ම ආලෝකේ පතිත වෙලා අලුතෙන්ම ඇහැ හටගෙන අලුතෙන්ම මේ ක්‍රියාව වෙනකොට අපිට මේක පිළිගන්න ඉන්නවා දෙයක්. මොකක්ද මේ පිළිගන්න ඉන්න දේ? අපි රැස් කරගෙන ඉන්න දේ. ඊට කලින් මොහොතේ රැස් කරගත්ත දේ. අපි ළඟ පිළිගන්න බලාගෙන ඉන්නේ. ඊට කලින් මොහොතේ රැස් කරගත්ත දේ තමයි අපි හැම වෙලාවකදීම දැන් මේක ඇසුරු කරන්නේ. මේ මොහොතකට කලින් තිබුණු වටාපත ඔයගොල්ලන්ට පුළුවන් ආපහු දකින්න. ওই විදිහට වේගින් මේ සිද්ධිය වෙනකොට ඔයගොල්ලන්ට හම්බෙනවා පවතින වටාපත. දැන් ওই ටික කියපු ගමන් ඊළඟට අහනවා ආපහු එතකොට හාමුදුරනේ ඔතන දෙයක් නැද්ද ඇත්තටම? නැති තැනද ඔය පේන්නේ කියලා. එතකොට සතර මහා ධාතුව කියන දේ හැම වෙලාවකදීම පණවන්නේ ඉස්සෙල්ලා ඔන්න ඔය ඝන සංඥාවෙන් අයින් වෙන්න ඕන නිසා. පුද්ගල භවයෙන් අයින් වෙන්න ඕන නිසා කියනවා සතර මහා ධාතුව ඇති තැනක තමයි ඔබට ඔය අනාත්ම වර්ණ සටහනක් පේන්නේ.
වෙනත් දෙයක් නෙමෙයි මහා භූත සමவாயයි. මහා භූතයන්ගේ එකතුවෙන් කියලා. මොකද මේ පිළිගන්නේ නැහැ මොකක් හරි ඇති බවට දෙන්නේ බෑ. ඒතකොට කියනවා මේ වටාපතක් නැහැ උතන සතර මහා ධාතුකුයි තියෙන්නේ. සතර මහා ධාතුව ඇති තැනක වටාපත හදාගත්තේ කොහෙද? තම තමන්ගේ මනස තුල කියලා. එළියේ තියෙන සතර මහා ධාතුවක් දැන් හතර මහා ධාතුව ඇති තැනක වටාපත හදාගත්තේ තම තමන්ගේ මනසේ කිව්වහම ඔන්න ටිකක් හිත තියන්න පුළුවන්. ඒ ධාතුව එළියේ තියෙනවනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ධාතුව එළියේ තියෙන එක හරියි. ධාතුව ඇති තැනක වටාපත කියන එක මගේ තුල තමයි හදාගත්තේ. ඊට පස්සේ හැබැයි යාට දකින්න වෙනවා මේක සම්පූර්ණම දේ නෙමෙයි. දැන් එළියේ ධාතුව ඇති බවට ඔබ වින්දේ මොන ආයතනෙන්ද? එළියේ ධාතුව තියෙනවා කියලා දැනගත්තේ කොහෙන්ද? ඒකද තමන්ගේ හිතෙන් උපද්දපු සංඥාවක් නෙමෙයිද? එතකොට ධාතුව ඇති බවට ඔය මතක් කරගත්ත මතක් කිරීමත් තමන්ගේ හිතම මතක් කරගෙන කරන තර්ක කිරීමක්. මෙන්න මේ දැනුම එනකොට එයාට හම්බෙනවා හැම වෙලාවකදීම තමන්ගේ පැවැත්ම වටාපත කියන එක තුල. වටාපත කියලා විඳින්නේ අපි හැමදෙනාගේම අපේ මනසේ ලක්ෂණ ටිකයි කියන එක එනවා. මනසේ ලක්ෂණ ටික අපි දකිනවා කොහෙ තියෙන දේද? එළියේ තියනවා කියලා හිතනවා. දැන් අපිට වටාපත එළියෙන් විඳින්න පුළුවන් වෙලා. එළියෙන් විඳින්න පුළුවන් වෙනකම් මම උපදිනවා ඒක නතර වෙන්නේ නැහැ. මේ මොහොතක් පාසා එළියෙන් විඳින්න පුළුවන් වටාපත විඳින්න පුළුවන් විදිහට ආයතන ටික හදනවා. ඒකට කියනවා භවපච්චය ජාති. වටාපත ඇති බවට හම්බෙන එක භවයයි. ඒ භවය අනුව භවයට හදන්න පුළුවන් විදිහට අලුතෙන් රේල් එකක් දාන එක ජාතියයි. අලුතෙන් ප්‍රසාද ටික අපව හදන එක ජාතියයි. එතකොට මේ ඇති බවට තියෙන නිසා ජාතිය හැම වෙලාවකදීම. අපි ළඟ සල්ලි තිබුණොත් තමයි පුළුවන් අලුත් රේල් එකක් දාන්න. නැත්තම් දාන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි පොසත් අපි ළඟ සල්ලි තියෙනවා. ඒක නිසා අපිට නොකඩවා රීල් දාන්න පුළුවන් ෆොටෝ ගන්න. ඒකයි තියෙන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ කෝ ඔය පොසත් වෙන්න එපා. ඔය පොසත් වීම වැරදි. ඔය වැරදි දෙයකින් පොසත් වෙලා තියෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් දිලින්දෙක් වෙන්න. මොකෙන්ද ඔය රීල් එක ගන්න වියදම් කරන තැන හිස් කරගන්න. හැම වෙලාවකදීම මේ අලුතෙන් ස්පර්ශ ආයතන පහ හදන්න අපි හේතු කරගන්නේ අපේ චේතනාව පැත්තෙන් සකස් කරගන්න දේ ඇති බවට හම්බෙන කම. ඒක නිසා ඇති බවට හම්බෙන තැන මේ භවය කියන තැන අපිට දුරු වෙන විදිහට බලන්න වෙනවා. දැන් මේ යන්නේ තාම ඇලීම් ගැටීම් දෙක නැති කරගන්න ගමන. ඇලීම් ගැටීම් දෙක නැති කරගන්න ගමනක යනකොට අපිට තියෙන්න බෑ ඇලෙන රූප ගැටෙන රූප එළියේ. අපිට හිතෙන්නේ රූපේ ඇලෙන්න පුළුවන් රූප තියෙන නිසායි අපි ඇලෙන්නේ කියලා. ගැටෙන්න පුළුවන් රූප තියෙන නිසායි ගැටෙන්නේ කියලා. ඔය කොච්චර කියන්න ගියත් සමහර වෙලාවට තේරෙන්නේ නැහැ. එතකොට හේතුඵල ධමයක් තියෙන්නේ කියලා හරි කියනවා. ඇලීම ගැටීම මේ පැත්තේ තියෙන්නේ එහෙන් ආවේ අනාත්ම සත්‍යයක් කියනකොට එතකොට හාමුදුරනේ මට බැන්නේ නැද්ද කියලාම අහනවා. එතකොට බැනපු නිසානේ ඒක හේතු වෙලානේ මෙහි මේ බැනුම හදාගත්තේ. හරි බැනුම ඔහෙ හදාගන්න එක හරි බැනපු නිසානේ ඒක හදාගත්තේ. එතකොට මේ මිනිස්සයා බැන්නනේ කියලා හරි අහනවා අන්තිමේටම. එතකොට හැම වෙලාවකදීම ඇලීම් ගැටීම් දෙක හදාගන්නේ මේ පැත්තේ. ඇලීම් ගැටීම් දෙක හදාගන්නේ හේතුුනේ නිකන් නෙමෙයි. ඒ සද්ද එළිය කියලා දැකපු කමමයි. ඒ සද්දය දැකපු කමමයි ඇලීම් ගැටීම් දෙක හදාගන්න හේතුුනේ. අම්මා කියන වචනේ ඇහෙනකොට අපිට ඇලෙන රූපයක් හොඳ මිහිරි සද්දයක් මතක් වෙයි. නමුත් මේ ඇලෙන සද්දේ ආරම්භය අපි ඇලුනේ අයන්නටද අල් මයන්නටද මායන්නටද? මොන සද්දෙටද අපි ඇලුනේ? සද්දෙට ඇලෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇත්තටම සද්දේ ආරම්භය මෙහි ඇති කරගත්ත ටිකටයි ඇලුනේ. එතකොට හැම වෙලාවකදීම කැමැත්ත කියන බව මෙහි බාහිරින් එන දේ කැමති උනේත් නැහැ.
අකමැති වුණෙත් නැහැ. අනාත්ම ලක්ෂණයක් තිබුණේ. කැමැත්ත අකමැත්ත එකතු කළෙත් මෙහෙම්මයි, ඇති බවට හිතුවෙත් මෙහෙම්මයි, දෙකම මෙහෙන්. අයිසිං කේක් එක කන්නේ මේ පැත්තෙන් හැම වෙලාවකදීම. කැමැත්ත මෙහෙන්, වස්තුව මෙහෙන් එන ටිකට මෙහි ඇති කැමැත්ත දානවා, අයිසිං ටික දැම්ම. දැන් කැමැති දේ හදාගත්ත අයිසිං කේක් එක කනවා. දැන් හැම වෙලාවකදීම මේ කැමැති අකමැති බව කියන එක අපිට බාහිරින් ඇවිල්ලා නෙමෙයි අපිට තියෙන්නේ. මේ පැත්තේ ඇති කරගන්න ධර්මතාවය. මේ පැත්තේ ඇති කරගන්න ටික. ඒකයි ලෝකේ ඡන්ද නානත්වයක් තියෙන. චන්දරාගේ නානත්වයක් තියෙන ඔක්කොම එකම දෙයට කැමති නොවෙන්නේ. මේ රූපේ නම් එකම විදිය, එකම කැමැත්ත තියෙන හොඳ රූප නම් තියෙන්නේ ලෝකේ ඔක්කොටම මේ රූපේ හොඳ රූපයක්. නමුත් ලෝකේ ඔක්කොටම හොඳ රූප නොවි හොඳ නරක මෙහි හදාගන්න නිසායි එක එක්කෙනාට හොඳ නරක රූප තියෙන්නේ. හොඳ නරක මෙහි හදාගන්නේ හැම වෙලාවකදීම. මෙහි හදාගන්න දේ අපි දකින්නේ බාහිර ලෝකයේ තුල. චිත්‍රපටියක් බලනවා. චිත්‍රපටියේ සාමාන්‍යයෙන් ඉන්නවා දුෂ්ට මිනිස්සෙක්. එතකොට මේ දුෂ්ට මිනිස්සයා මේ චිත්‍රපටිය දිහා බලාගෙන ඉන්නවා ඒ ගති ටිකම තියෙන දුෂ්ට මිනිස්සෙකු. ඇත්ත ලෝකෙදී. දැන් ඒ දුෂ්ට මිනිස්සයා බලාගෙන ඉන්නකොට ඒ මිනිස්සයා කවුරු දිනනවට කැමති වෙයිද? දුෂ්ට නැති කෙනා දිනනවට කැමති වෙයිද? දුෂ්ට කෙනා දිනනවට කැමති වෙයිද? බලන්නේ දුෂ්ට ගති ටිකක් ඇති කෙනෙක්. එයත් චිත්‍රපටියේ රස විඳින්නේ දුෂ්ටයා දිනනවට කැමැත්තෙන් නෙමෙයි අනිත් කෙනා දිනනවට කැමැත්තෙන්. එයා බලාගෙන ඉන්නේ මේ දුෂ්ටකම නැති කරලා අරය එනකම්. හැබැයි එයා දකින්නේ නැහැ මේ ලක්ෂණ ටික තමන්ගේ ජීවිතේ තියෙන ලක්ෂණ ටිකයි කියලා තමන්ගේ පැත්තෙන් දකින්නේ හැම වෙලාවකදී මේක දකින්නේ අර මිනිහා දුෂ්ටයා. ඒ මිනිහා දුෂ්ටයා ඒක නිසා ඒ මිනිහා නැති වෙන්න ඕනේ. එතකොට හැම වෙලාවකදීම එයා දැක්කේ නෑ මෙහි දුෂ්ටකම පිළිබඳව දැක්කේ නෑ අර මිනිහා දුෂ්ටයි. ඒකයි එයා දැක්කේ. එතකොට හැම වෙලාවකදීම අපේ ස්වභාවයත් ඒක තමයි තියෙන්නේ. මෙහි ඇති ලක්ෂණ ටික අපි දකින්න එළියෙන්. අමනාප බව මෙහි හදාගන්නේ අමනාප පුද්ගලයව දකින්නේ එළියෙන්. ඇත්තටම එළිය අමනාප පුද්ගලයෙක් හිටියද? ඇහැට හිටියේ නැත්තම් ඔය හම්බෙන්නේ කොහොමදනේ? වර්ණ සටහනක් එන තැනක අමනාප පුද්ගලයා හදාගන්නේ තම තමන්ගේ මනස තුල. මනසේ අත්දැකීම තමන් හිතන්නේ එළියේ තියෙන දේ කියලා. දැන් එක දිගට පවතින අමනාප පුද්ගලයෙක් විඳින්න පුළුවන්කම තියෙනවා. හැබැයි තමන් නොදන්න දේ මේ අමනාප පුද්ගලයා කියලා විඳින්නේ තමන්ගේ මනසයි හැම වෙලාවකදීම. අමනාප පුද්ගලයාට ගහන්න ඕනේ, බනින්න ඕනේ කියලා යම් ක්‍රියාකාරකමක් කරන්න හිතනවා නම් ඒ තමන්ගේ මනස ගැනමයි හිතලා තියෙන්නේ. ඒකයි මේ චේතනාව කර්මයයි කිව්වේ. තමන් ගැන හිතලා තමන් තමන්ටයි අන්තිමේටම ගහන්න බනින්න කැමති වෙලා තියෙන්නේ. ඇයි? අකමැති පුද්ගලයා කියලා හිතන මොහොතේදී රූපය ගැන යම් දැක්මක් තියෙනවා නම් ඒ රූපෙට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. ඔක බෙදා ගන්න ඕනේ. රූපස්කන්ධය සහ රූප උපාදානස්කන්ධය. එතකොට රූපස්කන්ධය කියන එක ගැන විස්තර කරනකොට චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවතින උපාදාය රූපයක්. ඔය සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවතින උපාදාය රූපයක් කියන තැන අපි කියනවා උපාදානයේ පතිත කරලා රූප උපාදානස්කන්ධය හදා ගන්නවා කියලා. ඒ පතිත කරලා උපාදානස්කන්ධය හදා ගන්නවා කියන එකෙන් හිතන්න එපා මේ එළියේ තියෙන රූපයකට අපි උපාදානය කියලා එකක් පතිත කරනවා කියලා. මොකද අපි කවදාවත් රූපේ දැකලා නැති නිසා. අපි කවදාවත් රූපේ දැකලා නැති නිසා. මොනවා කියනවද දන්නේ නැහැ කියලා හිතනවද දන්නේ නැහැ. කටින් නොකියුවට හැබැයි තේරෙන්න ගත්ත අය කියනවා ඒ දවස්වල නම් මෙහෙම හිතුවයි කියලා. මේ ඊයේ පෙරේදත් උපාසකම්ම කෙනෙක් කියනවා මුලින් දවසේ බණ අහනකොට හාමුදුරු මොනවා කියනවද දන්නේ නැහැ කියලා හිතේ හිතලු තේරෙන්නේ නැහැ කියලා.
අපි කවදාවත් රූපේ දැකලා නැහැ. ඇයි රූපේ දැකලා නැහැ කියන්නේ? එහෙනම් මේ පේන්නේ මොකද්ද? අපි රූපේ දකින මොහොත ගැන අපි දන්නේත් නැහැ. ඒ වගේම රූපේ දැකලා නැහැ කියලා කියන්නේ හැම වෙලාවකදීම අපි දැනගන්නේ අපේ ඇහැ ගැන මිසක රූපේ ගැන නොවන නිසා. අපි දැනගන්නේ අපේ ඇහි අත්දැකීම. අපිට ඇහැ ගෙනල්ලා දෙන්නේ මොන විදිහටද? අපි රූපායතනය ගැන දැනගන්නේ මේ විදිහට. ඇහැ ගැනයි අපි දැනගන්නේ රූපේ ගැන නෙමෙයි. මම උකට කියන්නේ කණ්ණාඩියේ දිහා ගිහිල්ලා බලනකොට මූණ දකින්නවා කියලා අපි කණ්ණාඩියේ දිහා බලලා මූණ බැලුවා කියලා හිතාගෙන එනවා. ඇත්තටම අපි බලන්නේ කණ්ණාඩිය. කවදාවත් අපිට මූණ පේන්නේ නැහැ. අපි කොච්චර තර්ක කළත් අපේ ප්‍රතිබිම්බය ඇතුලේ පේනවයි කියලා අපි දකින්නේ ඇත්තටම කණ්ණාඩිය. බොරු කියනවා නම් එක විදිහටම කණ්ණාඩි 6ක් ගෙනල්ලා එක ළඟින් තියලා කණ්ණාඩි 6න් මූණ බලන්න මූණවල 6ක් පේන්නේ නැති වෙයිද කියලා. එක මූණක් ටිකක් පළල් වෙලා පෙනේ, එකක් ටිකක් උස් වෙලා පෙනේ, මේ දෙපැත්තට ගිහිල්ලා පෙනේ, මේ එක එක විදිහේ මූණවල ටිකක් පේන්නේ නැති වෙයිද කියලා බලන්න. එතකොට දැන් මේ මූණේ අත්දැකීම වෙනස් කළේ හැම වෙලාවකදීම කණ්ණාඩියෙන් නෙමෙයිද? කොයි කණ්ණාඩියේ වැටුණ මූණද හරිම මූණ? කොයි කණ්ණාඩියේ වැටුණ මූණද හරිම මූණ? අපි නම් කියේ ලස්සනටම පේන කණ්ණාඩියේ වැටුණ මූණ තමයි හරිම මූණ කියලා. නමුත් ඇත්තටම කොයි කණ්ණාඩියේ වැටුණ මූණද හරිම මූණ කියන එක අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ. මොකද අපි දැනගෙන තියෙන්නේ කණ්ණාඩිය මිසක මූණ නොවන නිසා. අපිට මූණ දකින්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ කවදාවත්. අපි දැක්කේ කණ්ණාඩිය. කණ්ණාඩියේ විදිහ ගැන හිතලා අපි හිතාගත්ත මූණ ගැන. ඒ දේම තමයි අපි ඇහැට රූපයක් පේන තැනකදිත් කරගන්නේ. අපි ඇහි අත්දැකීම හිතලා අපි තීරණය කරනවා රූපය ගැන. බල්ලෙක් වගේ සතෙකුට මේ රූපේ දැක්කොත් එයාට වෙන්නේ වෙනමම අත්දැකීමක්. මීමැස්සෙකුට මේ රූපේ පෙනුනොත් එයාට පෙනේ මේක අටස් විදිහකට අර මීවදේ තියෙන කොටු කොටු හැඩයට. එතකොට දැන් ඕක තුන් දෙනාගෙන්ම ඇහුවොත් අපෙනුත් අහනවා මීමැස්සගෙනුත් අහනවා බල්ලගෙනුත් අහනවා කෝකද හරි? මීමැස්ස කියයි මට පේන විදිහ හරි කියලා. බල්ලා කියයි නෑ මට පේන මේක වැරදි මෙහෙම අටස් විදිහකට පේන්නේ ඔය මොකද්ද ඔය මේකයි හරි කියලා. අපි කියනවා ඒක කොහෙද හරි? ඒගොල්ලොන්ට මේ පේන එක වැරදි, අපිට පේන එකයි හරි කියලා. දැන් අපි අපේ එක හරි කියන්නේ කොහොමද? හැම මොහොතකම ඒක අපිට හරි නිසා මිසක ඒක රූපේ තිබුණු යථාර්ථය නෙමෙයි. අපි දැනගත්තේ ඇත්තටම අපේ ඇහි ස්වභාවය මිසක කවදාවත් රූපේ නෙමෙයි. රූපේ දැනගන්න පුළුවන් වෙනවා නම් රූපේ ගැන අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මීමැස්සටත් බල්ලටත් අපිටත් එකම රූපේ පේන්න. එකම රූපේ නොපෙනී ඒ ඇයට විවිධත්වයක් තියෙනකොට ඒ හැමදෙනාම ඇහි විදිහටයි දැකලා තියෙන්නේ. මේ මොහොතේ ඇහැ වෙනස් වුණොත් මේ ආත්මය වෙනස් කියනවා අපි. මේ මොහොතේ ඇහැ වෙනස් වුණොත් යම් කර්මයක් තුල අපි කියනවා විපාක වෙනස් කියලා. ඒකයි මිලක්කතිස්සට වතුර පෙනුනේ නැත්තේ. මිලක්කතිස්ස වුන් බල සම්පන්න අකුසලයක් කරගත්තා. මොකද්ද අකුසලය? පැටියෙක් හිටපු මුවදෙනක් මරාගෙන කෑවා. එතකොට ඒක බල සම්පන්නයි කියන්නේ දැන් අද කාලෙත් කනවනේ සමහර වෙලාවට. හැම වෙලාවකදීම එක එක පුද්ගලයාගේ චේතනා සම්පත්තිය අනුව වෙනස් වෙනවා. චේතනා සම්පත්තිය කියන්නේ ඔය සිතක ඇති වෙනවා පංචාංගිකං ධානං හොಂತಿ කියලා ධානාංග පහක් තියෙනවා. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා කියලා ධානාංග පහක් තියෙනවා. ඔය ධානාංග පහ හැම වෙලාවකදීම විපාකේ පැත්ත වෙනස් කරනවා. මේ වෙනම පාඩම. ඒක වැඩි ගන්න එපා. නැත්තම් ඊට පස්සේ ඕකට තර්ක කරනවනේ කොහොමද එහෙම වෙනස් වුනේ? එහෙනම් අද කාලෙත් මරන්නේ ඒ අයටත් වතුර පේන්නේ නැති වෙන්න එපේ කියලා. මේ ධානාංග පහේ ලක්ෂණය තමයි විතක්ක ਵਿਚාර ඒ අරමුණම විතක්කනවා, ඒ අරමුණම ਵਿਚාරනවා, ඒ අරමුණේම ප්‍රීති වෙනවා, ඒ අරමුණේම සැපසහගත බව විඳිනවා, ඒ අරමුණේම හිත තද්දට ඒකාග්‍රගතයි. ඔය අංග පහම ප්‍රබල වෙනකොට තමයි යාට ධානය උපදින්නේ කුසලයේ පැත්තෙන්.
අකුසලයේ පැත්තෙන් ධානයේ අර පැත්තට විපාක වෙනස් කරනවා සතර අපාය පැත්තට. එයාට ධානාංග පහම අකුසල් හිතේ යෙදෙනකොට ඒ අරමුණේම මේ විපාක ටික වෙනස් වෙන කර්මය සකස් වුණා. එතකොට ඒ තරම් ඒ අකුසලයේ බලවත් හිත එකඟ වුණා මේ මොහොතේම ditta ධම්ම වේදනීය කියන්නේ මේ මොහොතේම උන දේ තමයි ප්‍රසාදේ වෙනස් වුණා. වතුර පේන්නේ. පිපාසයි වතුර පේන්නේ. පිපාසයි වතුර පේන්නේ. ප්‍රේතයෙන්ටත් එහෙමනේ තියෙන්නේ. කොච්චර ගංගාවල වතුර තිබුණත් පිපාසයි වතුර පේන්නේ. කන්න බොන්න සෙමසොටු මල මුත්‍ර ටිකක්වත් නැහැ කියලා කියන්නේ නිකන් නෙමෙයි. මේ ලෝකෙ කොච්චරව තියෙනවද හොයාගන්න. නමුත් ඇත්තටම නැහැ කියලා කියන්නේ එයාගේ ප්‍රසාදයට ඒක පේන්නේ නැහැ. කන්න බොන්න ඒ තරමේ දෙයක්වත් එයාට පේන්නේ නැහැ. වතුර ගලාගෙන යනවා පේනවා ළඟට යනකොට වතුර නැහැ. ඒකයි ස්වභාවය. එතකොට හැම වෙලාවකදීම මේ ප්‍රසාදේ වෙනස් වෙලා. දැන් කොයි මට්ටමද ඒ හරි කියලා කිව්වේ අපි හැම වෙලාවකදීම දැනගන්නේ අපේ ඇහි තියෙන ප්‍රසාදේ තරමටයි. දිවේ තියෙන ප්‍රසාදේ තරමටයි මේ විඳින්න පුළුවන්කම තියෙන්නේ. එක කෑමක් ගත්තොත් 10 දෙනෙක් ගත්තොත් රස 10ක් දැනෙන්නේ. මොකද ඒ කෑමේ රස නිසා නෙමෙයි අපි විඳින්නේ අපේ දිව නිසා. හැම වෙලාවකදීම අපි විඳින්නේ අපේ ඇහැ. ඇහැ විඳින තැනක අපි තීරණය කරන්නේ රූපේ ගැන. මල ලස්සනයි කියනවා. ඇත්තටම අපි ලස්සනයි කියන්න ඕනේ ඇහැ ලස්සනයි කියලා. අපිට ඇහැ ලස්සනයි කියලා කියන්න ඕනේ තැන අපි කියනවා මල ලස්සනයි කියලා. හැබැයි ඇහැ ලස්සනයි කියලා කිව්වත් මේ ලස්සන ගෙනල්ලා දුන්නේ හිතෙන් කියන එක හොඳට දැනගන්න. ලස්සන කැත හොඳ නරක හැම දෙයක්ම හිතේ අත්දැකීම තුළ අපිට ඉදිරිපත් කරන දේ. එතකොට හැම වෙලාවකදීම දැන් රූපායතනේ ඇති බවට හම්බෙන කම අපේ ආශ්‍රවයේ මත ගෙනල්ලා දෙන දේ කියන එක පැහැදිලිද? ඒක පන්තියට අදාළ දේ අර ටික පන්තියෙන් එළියේ. රූපායතනේ ඇති බවට ගෙනල්ලා දෙන දේ වටාපත ඇති බවට ගෙනල්ලා දෙන ටික අපේ මනස තුල ඇති ලක්ෂණේ ගෙනල්ලා දෙන ටික. එතකොට හැම වෙලාවකදීම දැන් වටාපත එළියේ කියලා හිතනකොට අපි බෙදාගෙන ගියේ රූප උපාදානස්කන්ධය සහ රූපස්කන්ධය. රූපස්කන්ධයට අයිති සතර මහා ධාතුව සහ වර්ණ සටහන කියන තැන. එතකොට මේ තැන බොහොම පරිත්තයි. ඇයි පරිත්තයි කියලා කිව්වේ? ඇහැට පෙනුනේ පාට ටිකක් විතරයි. මේ වර්ණ සටහනේ රූපේ හැකියාව තිබුණේ පාට ටික පෙනෙන බව ඇති කරන බව විතරයි. බොහොම කෙටි දෙයක් කරන්න පුළුවන්කම තිබුණේ. ඒ කෙටිම දේ විතරයි සිද්ධ වුණේ. ඒ අරබයා වටාපත කියන දැනුම ඇති කරගත්තේ අපි Taman තුල. එතකොට දැන් වටාපත කියලා තියෙන රූපේ ගැන හිතන කම තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ. මිසක මේ වටාපත කියන රූපේ උපාදාන කරගෙන නෙමෙයි. මොකද සමහර වෙලාවට අපිට අහන්න හම්බෙනවා මේ අපෝ ඒව උපාදාන කරගෙන තියෙන කියන වචනේ අපිට අහන්න ලැබෙනවා. කියන්නේ මේ ඔයගොල්ලෝ gedara උපාදාන කරගෙන ඉන්න නිසා නෙමෙයි. උපාදානයේ හිතේ යෙදෙන දෙයක් හිතේ යෙදෙන දේ රූපේ යොදවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. උපාදානයේ යෙදෙන්නේ හිතේම තමයි. වටාපත ඇති බවට හිතන හිතේම තමයි වටාපතට ඇති මේ උපාදානයත් යෙදෙන්නේ. එතකොට මේ වටාපතට උපාදානයේ යෙදෙන මොහොත වෙනකොට ධාතුව පැත්තෙන් ඇතිවෙච්ච ධර්මතාවය ඉතුරු නැතුවම නිරුද්ධයි. ධාතුව පැත්තෙන් ඇති වුණු ආලෝක සටහන වර්ණ සටහන කියන එක ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක වටාපත කියන දැනුම මෙහි හදාගත්තේ. එතකොට වටාපත කියන රූපේ හම්බෙන මොහොත වෙනකොට මේ රූපේ ඇති කරන්න හේතු වුණ රූපේ කියලා අපි කතා කරන දේ ඉතුරු නැතුව නැති වෙලා. අනිත්‍ය තැන නිට්ටයයි කියන විපල්ලාස සංඥාව පෙරළුණු සංඥාව මෙහි හදා ගන්නවා. තියෙන වටාපත. ඒක විඳින්නේ හිතෙන්. අන්න ඒකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා හිතේ හදාගත්ත දෙයට. ඒක විඳින කමට කියනවා හොඳ හෝ නරක වටාපත විඳින කමට වේදනා උපාදානස්කන්ධය. සංඥාව හඳුනන කමට කියනවා සංඥා උපාදානස්කන්ධය. සංඛාරයේ හිතන කමට කියනවා සංඛාර උපාදානස්කන්ධය. විඥානයේ දැනගන්න බවට කියනවා විඥාන උපාදානස්කන්ධය. මේක එකට ඇති වෙන ගති පහ. රූපෙට පස්සේ වේදනාව ඇති වෙලා වේදනාවට පස්සේ සංඥාව ඇති වෙලා සංඥාවට පස්සේ සංඛාරය සංඛාරයට පස්සේ විඥානය එහෙම නෙමෙයි. එහෙමනම් කොහොමද වේදනාව විඳින්නේ රූපේ විඳින්නේ රූපේ ගැන හිතන්නත් කලින්. ඒක නිසා ඒ වේදනාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට මේ එකට ඇති වෙන දෙයක් උපාදානස්කන්ධ පංචකය.
දැන් එතකොට වටාපත හම්බුනේ මේ උපාදානස්කන්ධ පංචකය කියන තැන. මේකමයි වටාපත. එතකොට එතන තමන් කවුද? තමන් උනේ වටාපතද වේදනාවද සංඥාවද සංඛාරයද විඥානයද? මේ ටිකම නෙමෙයිද තමන්ව නියෝජනය කළේ. එතකොට වටාපත නියෝජනය කළේ තමන්ව නියෝජනය කළේ මේ ස්කන්ධ පංචකයමයි. මේක හරියට එකම කාසිය දෙපැත්ත වගේ. එකම කාසිය දෙපැත්ත එක පැත්තේ තියෙන්න පුළුවන්ද? එහෙනම් දෙපැත්ත කියන්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් කොලයකට ගන්න වෙනවා. එතකොට ඒක කාසියක් නොවෙනවා. එතකොට එකම කාසිය දෙපැත්ත හැම වෙලාවකදීම අපි කතා කරනවා මේක එළිය කියලා මේක ඇතුලේ කියලා. දැන් හරිද? මේ එකම කාසිය දෙපැත්ත. තමන්ගෙන්තර වටාපතත් වටාපතෙන්තර තමන්වත් හම්බෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තමන්ගේ ලක්ෂණ ටිකයි වටාපත උනේ. වටාපත කියලා දැනගත්ත එකේ ලක්ෂණයමයි තමන් උනේ. වටාපත නියෝජනය කළේ තමන්ව නියෝජනය කළේ වටාපත. මීවදේ පෙන්නලා මීවදේ කියලා ඇඟිල්ල දික් කරනවා. මොකටද ඇඟිල්ල දික් කරන්නේ? මී මැස්සෝ ටිකට. මී මැස්සෝ ටිකට ඇඟිල්ල දික් කරනවා තියනවා මීවදේ කියලා. මී මැස්සෝ මීවදේද? මී මැස්සෝ කියන්නේ මීවදේ නෙමෙයි. මී මැස්සොන්ගෙන් තොරව වදේ තිබුණද? මැස්සොන්ගෙන් නැතුව වදේ තිබුණෙත් නැහැ. එතකොට හැම වෙලාවකදීම මී මැස්සෝ ටික පෙන්නවා මීවදේ කියලා. එතකොට දැන් අපි මී මැස්සෝ ටිකේ ලක්ෂණය දැක්කේ හැම වෙලාවකදීම මීවදේ කියලායි දැනගත්තේ. ඒ වගේ අපි රූපේ කියලා දැනගන්නවා හැබැයි තමන්ව පේන්නේ නැහැ. රූපේ කියලා දේ දැනගන්නවා තමන්ව පේන්නේ නැහැ. හැම වෙලාවකදීම දැනගන්න වටාපත කියන්නේ තමන් ඇති තැන. ඒකයි කිව්වේ වටාපත යම් තැනක නම් එතන තමන් කියලා කිව්වේ. වටාපත කියන දේම නියෝජනය කළේ තමන්. ඒකට කියනවා අස්මිමානය කියලා. මම වෙමි කියන හැඟීම මට තමයි වටාපත හම්බෙන්නේ. එතකොට මේසේ කියන තැන මේ මම. එතකොට ඒ මාව තමයි නැවත උපද්දන්නේ ඒක දකින්න පුළුවන් විදිහට. එතකොට හැම වෙලාවකදීම දැන් අපි මුළු ලෝකේ කියලා විඳින්නේ මොකද්ද? තමන්ව විඳලා නෙමෙයිද මේ තියෙන්නේ? අපි තමන්ව විඳලා තියෙන්නේ. අපි ඕක එළියෙන් දැක්කට ඇත්තටම කරගන්නේ ඒක තමයි. ඒකයි අපි තමන්ව සතුටු කරගන්න හදන්නේ හැම වෙලාවකදීම. අපි හිතනවා අපි ළමයි දුක් වෙනවට හරි අකමැති ළමයි සතුටින් ඉන්නවට කැමතියි කියලා. නමුත් ඇත්තටම කැමති ළමයි සතුටින් ඉන්නවට නෙමෙයි අපි සතුටින් තියාගන්න මේසක වෙනත් දෙයකට නෙමෙයි. ළමයාගේ සතුට ගැන හිතන්නේ ළමයා දුක් විඳොත් මෙහෙ දුක් වෙන බව නිසා. ළමයා දුක් වෙන ගැන හිතලා මෙහෙ දුක් වෙන නිසා මිසක ළමයා දුක් වෙන නිසා නෙමෙයි. ළමයි දුක් වෙන බව දුකයි නම් ලෝකේ ළමයි ලෙඩ වෙන හැම වෙලාවකදීම දුක එන්නේ නැහැ. නමුත් දුක එන්නේ නැහැ. අපේ ළමයා ලෙඩ වුණොත් විතරක් දුක එනවා. ඇයි ඒ දුක එන්නේ? ඒ අපේ ළමයා ලෙඩ වෙන බව හදාගන්න මේ පැත්තෙන් එතකොට මෙහෙ මම ලෙඩ වෙනකම දුකයි. ළමයා නියෝජනය කළේ තමන් නියෝජනය කළේ ළමයා දැන් තමන්ට දුක් වෙන්න වෙනවා මේක ගැන. ඇයි මේ කැමැත්ත දාගත්ත එළිය පැත්තටනේ. එළිය තියනවා කියලා හිතපු රූපේ දැන් වෙනස් වෙනකොට දුක විඳින්න වෙනවා. ඒක නිසා දැන් හැම වෙලෙම අපි හිතන්නේ ළමයි දුක් විඳිනවට කැමතියි කියලා. නමුත් ඇත්තටම අපි දුක් විඳිනවටයි අපි අකමැති උනේ. ඒක නිසා කොහොම හරි හොඳින් හරි නරකින් හරි බේත් ටික පොවලා හොඳ කරගන්න තමයි උත්සාහවත් වෙන්නේ. ඇයි මෙහෙ සතුටින් තියන්න ඕනේ නිසා. ඒක නිසා දැන් හැම අපේ ජීවිතේ හැම ක්‍රියාකාරකමක්ම හැම ක්‍රියාකලාපයක්ම අපි අරගෙන යන්නේ මෙහෙන් ජීවිතේ දුක කියන දේ අයින් කරලා මෙහෙ සැපවත් කරගන්න. ඇත්තම කතාව අපි එතකොට හදලා තියෙන්නේ තමන්ව සතුටින් තියන්න හැම මොහොතකම. මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ තමන්ව සතුටින් තියන්න නෙමෙයිද? ගෙයක් හදන්න මෙච්චර ලොකු ගෙයක් මට තියෙනවා කියලා තමන්ව සතුටින් තියන්න නෙමෙයිද? එකතු කරන්නේ මිල මුදල් මම මෙච්චර මුදලක් එකතු කරලා යන්තම් මට ලෙඩ වුණොත් හරි මොකක් හරි වුණොත් ගන්න පුළුවන් කියන රැකවරණේ එළිය තියෙනවා කියන බව තුල තමන්ව නෙමෙයිද සතුටු කරන්නේ. තමන් හැම වෙලාවකදීම තමන්ගේ මනස සතුටු කරගන්න හදනවා. නැති දේ ඇති හැටියට පෙන්න තමන්ව සතුටු කරගන්න හදනවා. හරියට පුංචි ළමයෙක් නලවන කෙනෙක් වගේ අපි නැති දේ පෙන්න අපි හිත සතුටු කරනවා. අපි දන්නවා ඒක නෑ කියලා.
නමුත් පෙන්න මෙහි සතුටු කරන්න හදනවා. ලෝකේ පැවැත්ම යන්නේ ඔන්න ඕක මත. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා අන්න ඔය කාරණාව ගැන හොඳ අවබෝධයක් අවධානයක් යොමු කරන්න. මොකද්ද? මේ ආයතන ටික පරිහරණය කිරීම තුළ අපි විඳින්න හදන සැප ගැන. මාළුන්ගේ පුත්තේ හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි මම හුදකලාවේ ඉඳලා භාවනාවක් කරගන්න ඕනේ. මම මොකද්ද කරන්නේ? මට ඒබඳු දහමක් කෙටියෙන්ම දේශනා කරන්න කියලා. බොහොම වයසයි මාළුන්ගේ පුත්තේ හාමුදුරුවෝ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාළුන්ගේ පුත්ත මේ පස්චිම වයසට ගියපු දැන් මේ මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මේ කිට්ටු වෙලා ඉන්න ඔබත් කෙටියෙන්ම දහමක් අහනවා මගෙන් මේක ඉක්මනට සාක්ෂාත් කරගන්න ඕනේ කියලා. තරුණ අය ගැන මොන කතාවක්ද මාළුන්ගේ පුතේ? එයයි කොහොම අහන්න ඕනේද මේක කියලා අහනවා. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාළුන්ගේ පුත දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. දැකීමක් විතරක් කරගන්න සුතේ සුතමත්තං ඇහිීමක් විතරක් කරගන්න මුතේ මුතමත්තං විදීමක් විතරක් කරගන්න විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං දැන ගැනීමක් විතරක් කරගන්න. එතකොට මේක කරගන්න කියලා කිව්වේ මේ ඇහැ විතරක් මේක කරගන්න කන කරගන්න කියලා නෙමෙයි. මේ කිව්වේ නුවණක් ඇති කරගන්න. දැක්ක දේ ගැන නුවණක් ඇති කරගන්න. දැක්ක දේ ගැන කොහොමද නුවණක් ඇති කරගන්න ඕනේ? දැක්ක දේ ඉපිද නිරුද්ධ වූ බවට නුවණක් ඇති වෙන්න ඕනේ. එතකොට මේ නුවණද හිතින් ගෙනල්ලා දෙන දේ තමයි. මේ වගේ අනාත්ම ධර්මතාවයක් ඇති තැනක හිතෙන් ගෙනල්ලා දෙන දේ. එතකොට දැන් අපේ කුණු ගොඩ හිස් කරන එකයි මේ කරන්නේ. ඇහැට පේන අරමුණක් ගානේ අපි මොකද කරන්නේ? කුණු ගොඩ රැස් කරනවා සහ කුණු ගොඩ ප්‍රයෝජනෙට ගන්නවා. කුණු ගොඩ ප්‍රයෝජනෙට ගන්නේ කොහොමද? මෙහෙන් එන දෙයට මෙහෙන් එකක් අරගෙන බලනවා, ගැළපෙන එක තියලා බලනවා, ඊට පස්සේ දෙකම එකතු කරලා දාගන්නවා. ඔක තමයි අපිට කුණු ගොඩ ප්‍රයෝජනෙට ගැනීම සහ කුණු ගොඩ රැස් කර ගැනීම. කුණු ගොඩ ප්‍රයෝජනෙට අරගන්න ගමන් කුණු ගොඩ රැස් කරගන්න අපිට කිව්වා මේ කුණු ගොඩත් එක්ක කරන වැඩේ අයින් කරන්න අපචේ ගාමේ මේ කුණු ගොඩ අස් කරලා දාන්න. එතකොට කුණු ගොඩ අස් කරනකොට දැන් කුණු ගොඩ අයින් කරන්න තව දෙයකින් මේක පිරෙනවා. මොකෙන්ද පිරෙන්නේ? කුණු ගොඩ අයින් වෙන්න හිස් බවෙන් මේක පිරෙනවා. පිරලා තියෙන කුණු ටික අයින් වෙන්න හිස් බවෙන් පිරීගෙන යනවා. යම් තරමකටද අයින් කරන්නේ ඒ බවට හිස් බවෙන් පිරෙනවා. ඒ හිස් බව කියලා කිව්වේ අද ඔය ලෝකෙ හිස් කියලා දකින්න හදන කියන ශුන්්‍යතාවය ගැන නෙමෙයි. මේ උදාහරණයට ගත්ත හිස් බව. එතකොට ඒ හිස් බව නිකන් නෙමෙයි ඇති උනේ. කුණු ගොඩ නැති වෙන තරමට. මෙහෙන් රූපේ එනකොට ආදේශකයක් නැහැ මේ පැත්තෙන් පෙන්වන්න. එයා දකිනවා මේ ඔක්කොම මගේ තුලනේ හදාගන්නේ කියලා. එතකොට ඒ මගේ තුල හදාගන්න කියන එක තුල එයාට නුවණක් තියෙනවා. ඇහැ රූපේ ඉතුරු නැතුවම නිරුද්ධයි. නිරුද්ධ වුණ රූපේ ළඟ වටාපත හදාගන්නේ මෙහෙන් කියලා. දැන් ඒ වටාපත එයා කවදාවත් අල්ලන්න යන්නේ නැහැ. එයා අරගෙන ගිහිල්ලා වටාපත තව කෙනෙකුට දෙයි. බලාගෙන ඉන්න මිනිස්සයා කියයි ආන් අර මිනිස්සයාට වටාපත අරගෙන ගිහිල්ලා දුන්නා කියලා. හැබැයි එයා කවදාවත් තියෙන වටාපත අරගෙන ගිහිල්ලා නැහැ. ඇයි? එයාගේ මනස පැත්තෙන් එයාට ගන්න වටාපත කවදාවත් තිබිලා නැහැ. එයාට ගන්න කවදාවත් වටාපත තිබිලා නැහැ. ඇයි වටාපත තිබිලා නැහැ කියන්නේ එයාට ගන්න? එයා දැක්ක ඇහැට පේන රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන තැනක වටාපත මෙහි හදාගත්තා කියලා. අතින් අල්ලනකොටම කය පිරිසිඳ දැක්කත් වටාපත අල්ලනව නෙමෙයි කයත් ස්පර්ශයත් නිසා හැදුණු කාය සංපස්සේ මිසක ඒක ගැට ගැහුවේ නෑ වටාපතේ. එයා දැක්ක ඒක ගැනත් මෙහි හදාගන්නව වටාපත ඇල්ලුවා කියන බවත් තමන්ගේ මනසේ හදාගත්තා කියලා. දැන් මෙහි හදාගෙන නිරුද්ධ වෙන ධර්මතාවයේ දකින්න එයාට ඇලෙන්න බැඳෙන්න වටාපතක් තිබුණේ නැහැ. එතකොට එයාට පූජා කරන්න කොටින්ම වටාපතක් තිබ්බේ නැහැ. එතකොට එයාට වටාපත පූජා කරලා පින් කරගන්න පුළුවන් කම නැති වුණා. වටාපත කඩලා පව් කරගන්න පුළුවන් කම නැති වුණා. දැන් අන්න ඔතෙන්ට කියනවා පුඤ්ඤ පාප පහිනස පින් පව් දෙකම දුරු කරගත්ත තැන.
පහීනස්ස කිව්වා මිසක ප්‍රහීන කරා කිව්වේ නැහැ. මොකද මේක ප්‍රහීන කරන්න කිව්වේ නැහැ. අකුසලයේ කරන්න එපා කිව්වා. කුසලයේ කරන්න එපා කිව්වේ නැහැ. කුසල් කරන්න. හැබැයි මේ ප්‍රතිපදාව වඩන්න සචිත්ත පරියෝදපණං හිත දමනය කරගන්න. හිත දමනය කරගන්න මේ පින්පව් දෙකටම තියෙන හේතුව තමයි නැති වෙන්නේ. අද පින නැති කරන්න හැදුවොත්, පව නැති කරන්නත් හැදුවොත් එයාට සිද්ධ වෙන්නේ හැම වෙලාවකදීම රූපේ තියෙන රූපෙට පින්පව් දෙක නැති කරන්න. නමුත් කිව්වා අකුසලයේ කරන්න එපා. එතකොට අපිට තියෙන කුසල් කරන්න. දැන් රූපේ ගැන හිත පව් කරන අපිට කිව්වා රූපේ ගැන හිත පව් කරන්න එපා. රූපේ ගැන හිත පින් කරන්න කියලා. දැන් ඇති බවටනේ අපිට හරි පහසුයි. දැන් එකක් හිතන්නේ එකක් හිතනවා. ඇති බවට තියෙන දෙයක් හිතන්න. ඒක කරන ගමන් අපිට කිව්ව සචිත්ත පරියෝදපණං එතන තියෙන යථාර්ථය දකින්න. මොකද මේ වඳුර කොහේ හරි එක තැනක එල්ලිලා ඉන්නේ. අතාරින්නේ නැහැ කොයි වෙලාවකවත්. පුංචි ළමයි අර එල්ලි යන්නේ අතින් කෑලි ගහපු මේව එකක. එතකොට එක අතක් අතාරින්නේ අනිත් අතින් අල්ලගෙන. ඒ වගේ මේ හිත එකක් අතාරින්නේ එකක් අල්ලගෙන. අකුසලයේ අතාරිනවා කුසලයේ එල්ලිලා. කුසලයේ අතහැරෙනවා හැම වෙලාවකදීම අන්තිම තැනට ගිහිල්ලා ඊළඟට එල්ලෙන්න ගන්නෑ බිමට තමයි පනින්න වෙන්නේ. එතකොට එයාට පිහිටා සිටින්න තැනක් නැහැ කියනවා. කුසලයට අකුසලයට පිහිටා හිටින්න තැනක් නැහැ. ඇයි තැනක් නැත්තේ? එයා වටාපත නැති වෙලා. එයා දකින්න වටාපත කියන බව මෙහි හදාගත්තේ මෙහි ඉපිද නිරුද්ධ වූ වටාපත සාක්ෂාත් කරපු එයාට කවදාවත් වටාපත භෞතික ලෝකෙ තුල හම්බෙන්නේ නැහැ. එයා වටාපතෙන් මිදිලා කියනවා. අන්න ওই වටාපතෙන් මිදෙන ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. නැතිනම් මේ රූපායතනයෙන් මිදෙන ප්‍රතිපදාව. ඇහැ කියන එක ලෝකේ තියලා පරිහරණය කරගන්නවට වැඩිය මේකේ තියෙන ඇහැ රූප බල සතුටු වෙනවට වැඩිය යකඩ උලකින් පිරිමැද ගත්තා නම් හොඳයි කියලා කිව්වේ ගිනියන් වෙච්චි. මොකද මේක සතුටු වීම තුල මේ ඇති කරගන්න ලෝභ දේශ මොහ තුල අපිට යන්න වෙන්නේ සසර ගමනක. ඒක නිසා මේක මේ විදිහට කරන්න එපා. මේක මේ ඇත්තක් දකින්න ඊට වැඩිය ලේසියි. යකඩ උලක් අරගෙන පිරිමැද ගන්නවට වැඩිය ලේසියි මේ ඇත්ත දකින්න නේ. මෙන්න මේ විදිහට උපදින හේතුව නැති කරගන්න තැනකුයි පෙන්වන්නේ. ඒක තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි රූපය දැක සතුටු වෙන්න එපා. ශබ්ද දැක අහහා සතුටු වෙන්න එපා. ඊට වැඩිය හොඳයි නිදා ගන්න එකක් කියලා. ඇයි? නිදාගන්න එක නිදාගත්තාම අර ටික නෑනේ. අර එන ආශ්‍රව ටික නෑ. හිතේ තිබුණ ආශ්‍රව ගැන මතක් කර හිටියත් අර ටික නෑ. අලුතෙන් රැස් කරගන්නේ නිදාගන්න එක හොඳයි. නමුත් නිින්ද කියන එක මම සත්‍යයේ වඳ බව කියලා කියනවා. සත්‍යයේ වඳ බව දුර්වලකම. ඒක නිසා මේක නිින්ද කියන එක වඳ බවක්. නිින්ද කියන එක දුර්වල බවක්. දැනටත් නිින්ද යනවා නේද? එතකොට මේ නිින්ද කියන එක වඳ බවක් සත්‍යයේ. ඒක නිසා මම නිදා ගන්න කියන්නේත් නැහැ. ඒක නිසා නිදා ගන්නත් එපා. මෙතනදී රූපේ ගැන පිරිසිදු දකින්න මෙන්න මේ විදිහට. කොහොමද මේ වටාපත ගැන අපි කතා කළා වගේ රූපේ පිරිසිදු දකින්න තැන ඇත්ත දකින්න. රූපේ පැනෙව්ව හැම වෙලාවකදීම දුක්ඛ සත්‍යය. රූපේ පැනෙව්ව හැම වෙලාවකදීම දුක්ඛ සත්‍යයට අදාළයි කියලා. ඇයි රූපේ දුක්ඛ සත්‍යයි කිව්වේ? රූපය ඇති බවට හම්බෙනවා නම් ඒ හැම තැනකම මම ඉන්නවා, දුක් විඳින්නා මෙහි ඉන්නවා. රූපේ තුල අපි සතුටු වුණාට වැඩක් නැහැ. ඇයි? සතුටු වෙන්නා මෙහි ඉඳලා ඒ සතුටු වෙන්නාට දුක විඳින්න පුළුවන්කම ඕන වෙලාවක තියෙනවා. ඒක නිසා සතුටු වෙන පුද්ගලයා මෙහි තියලා බෑ. එතකොට හැම වෙලාවකදීම රූපය තුල අපිට ඇති බවට හම්බෙන රූපය තුල සතුටු වුණත් අපි වැරදි, දුක් වුණත් වැරදි, සතුටුත් නොවි, දුක් නොවි හිටියත් වැරදි. ඇයි වැරදි කිව්වේ? කොටින්ම රූපේ හම්බෙන බව වැරදි. මිරිඟුව පේන තැනක අනේ මිරිඟුව හොඳයි ෂෝක් කියලා යන්න දුවන කෙනක් වැරදි. ඔබ දුවනවා හම්බෙන්නෙත් නෑ ඒ වුණාට අරහෙ තියනවා කියලා ඔකත් එක ගැටෙන කෙනක් වැරදි. දැන් ඕක ඕනේ නෑ කියලා ඒක අතහැරලා දාලා උපේක්ෂා වෙන කෙනත් වැරදි. ඇයි වැරදි? කොටින්ම මිරිඟුව කියන එක වැරදි. ඒකයි ප්‍රශ්නේ. ඒක නිසා රූපේ කියන තැන ඇලුනත් ගැටුනත් නොඇලි නොගැටි හිටියත් රූපේ වැරදි. කොටින්ම රූපේ වැරදිලක්ට.
ඇයි රූපේ වැරදුනා කියන්නේ? රූපේ විඳිනවා කියලා අපි විඳින්නේ එක්ක ඇහි අත්දැකීමක්. එක්ක කනේ අත්දැකීම, එක්ක නාසයේ අත්දැකීම, එක්ක දිවේ අත්දැකීම, එක්ක කයේ අත්දැකීම. අපි මේ ස්පර්ශ ආයතන පහේ අත්දැකීම විඳින අපි හිතනවා ලෝකෙ විඳිනවා කියලා. පොල්ලකින් ගැහුවොත් ඕගොල්ලෝ කවුද පොල්ල විඳින්නේ? ස්පර්ශය නෙමෙයිද විඳින්නේ? එතකොට ස්පර්ශය කියලා ඕගොල්ලෝ විඳලා තියෙන කය නෙමෙයිද ඕගොල්ලෝගේ? ඕගොල්ලෝ විඳලා තියෙන ඕගොල්ලෝගේ කය මිසක ස්පර්ශය කියන තැන කය විඳ මිසක පොල්ල විඳින්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ බලන්නේ පොල්ල දිහා. කෝටුවකින් ගැහුවොත් කෝටුව දිහා බලන්නේ. අරකෙනුයි ගැහුවේ කියලා. ඇත්තටම විඳේ ස්පර්ශය දැම්මේ එළිය පැත්තට. ඒක නිසා හැම වෙලාවකදීම අපි ওই ස්පර්ශ ආයතන පහ විඳින අපි හිතනවා ඒක එළිය කියලා. හැබැයි ස්පර්ශ ආයතන පහ විඳින අපිට කිව්වා ඕගොල්ලෝ ස්පර්ශ ආයතන පහත් නෙමෙයි විඳින්නේ. ඒක විඳින්නේ Tamange මනසේ ඇති සංඛාර නිමිත්තයි කියලා. හැම වෙලාවකදීම ඔන්න කෙටියෙන්ම සාරාංශයක් විදිහට තැන් තුනක් කිව්වා. එකක් තමයි අද අපේ ජීවිතයේ එළිය විඳිනවා. රූපේ සැපයි, රූපේ දුකයි, රූපේ මනාපමනාප, අප්‍රියමනාප නොවන මේ රූපය ගැන ඔන්න තියෙන දැක්ම. පළවෙනි තැන අපි ඉන්න මට්ටම. ඊළඟ තැන දෙවෙනි පියවර. අපි කවදාවත් රූපේ විඳලා නැහැ. ඔයගොල්ලොන්ට පස්සේ මතක් කරගන්න ලේසිම ක්‍රමය මේ කියන්නේ. නැත්තම් මතක නැහැනේ කිව්වේ මොනවද කියලා. දෙවෙනි පියවර ඇයි කියලා බලන්න ඕනේ ගිහිල්ලා මෙහෙම කිව්වේ. දෙවෙනි පියවර රූපේ විඳින්නේ නැහැ, ස්පර්ශ ආයතන පහක් විඳින්නේ. ඇහැ විඳා, කන විඳා, නාසය විඳා, දිව විඳා, ශරීරය විඳා. ශරීරය කියනකොට ඕගොල්ලෝ හිතන්න එපා අඩි 5ක 6ක ඇඟ. අඩි 5ක 6ක ඇඟ විඳින්න පුළුවන් කමක් නැහැ කාටවත්. ඇයි කාටවත් අඩි 5ක 6ක ඇඟ විඳින්න බෑ කියන්නේ? ඒක වර්ණ සටහනේ දැක්ක දේ නෙමෙයිද? අඩි 5ක 6ක ඇඟ දැන අතට මොනවා හරි ගැටෙනකොට කෝට්ටකින් ගහනකොට අඩි 5ක 6ක මුළු ඇඟට මේ වේදනාව දැනෙනවද? ගහපු තැනට විතරක් දැනෙනවද? ගහපු තැනට විතරයි. එතකොට හැම වෙලාවකදී මේ ස්පර්ශය විතරක් විඳිනකොට අඩි 5ක 6ක ඇඟ හිතෙන් දාගන්න ටික. හැබැයි ඕගොල්ලොන්ගේ කය කියන්නේ හැම වෙලාවකදී මේ ස්පර්ශය ඇති කල්ලි පනවන දෙයක්. එතකොට ස්පර්ශයට විතරයි හැම වෙලාවකදීම කය වෙන්නේ. ස්පර්ශයේ කය වෙන්නේ. මිසක මේ අඩි 5ක 6ක මේ එක රූපේ මිසක රූපේ කියන්නේ මේ ඇහැට පේන වර්ණ සටහන මිසක කය නෙමෙයි. ඒක දකින්න එපා කය කියලා. කාටවත් පුළුවන් කමක් නැහැ ඇඟිල්ල විඳින්න. ස්පර්ශයයි විඳින්නේ. බොරු කියනවා නම් පොඩ්ඩක් මෙහෙම කරලා බලන්න මට කියන්න මේ ඇඟිල්ලටද ගැටුනේ මේ ඇඟිල්ලටද ගැටුනේ දැන්. මේ ඇඟිල්ලට ගැටුණාද මේ ඇඟිල්ලට ගැටුණාද මොකද්ද ගැටුනේ දැන්? කොටින්ම එක ඇඟිල්ලකට එක ඇඟිල්ලක්වත් දැනගන්න හම්බුනේ නැහැ ඔයගොල්ලන්ට ස්පර්ශයක් විතරක් දැනුණා. හැබැයි ස්පර්ශය කියන මොහොතේදී ස්පර්ශයට ඇඟිල්ල ගෙනල්ලා දෙන්නේ ඔයගොල්ලෝගේ මනසින්. ස්පර්ශයට ඇඟිල්ල ගෙනල්ලා දෙන්නේ ඔයගොල්ලෝගේ මනසින්. ඔබ නූතන පරීක්ෂණයක් කළා තිබුණා. ඔය ගැන හොඳට මේ විදිහටම අත හදලා මේ විදිහම අතක් හදලා මේ අතට බද්ධ කරනවා මේ අත නමලා මෙහෙම තියනවා මේසෙ උඩ. එතකොට මේ විදිහටම මේසයක් උඩින් තියලා මේ අතට ඇඟිල්ලට තට්ටු කරනකොට මාපට ඇඟිල්ලට එයා ඇත්තටම හිතනවා මේ ඇඟිල්ලට තට්ටු කරනවා කියලා. එයා ඇත්තටම හිතන්නේ මේ මාපට ඇඟිල්ලට තට්ටු කරනවා කියලා. ඇයි එයාගේ මාපට ඇඟිල්ල එයා හදාගන්නේ හැම වෙලාවකම දැන් රූපායතනයේ තුල පේන්නේ මේකයි තියෙන දේ විඳින්නේ කියලා. නැත්තම් තව විදිහකට කියනවා නම් කණ්ණාඩියක් අයින් වෙනකොට එහා පැත්තෙන් ඇවිල්ලා කවුරු හරි ගැහුවොත් මොකද වෙන්නේ? ටක් ගාලා පස්සට ගන්නවා. ඇයි අපිට තියෙනවා හැම වෙලාවකදීම දැක්මක් මේ මුළු ඇඟම ගැන දැක්මක් තියෙනවා. හැබැයි ඒ දැක්ම හැම වෙලාවකදීම මනසින් ගෙනල්ලා දෙන දේ විසක ලැබෙන විඳින දේ නෙමෙයි. මේ පේන ඇඟිල්ලටයි දැනෙන්නේ කියලා අපි පේන ඇඟිල්ල විඳිනවා. හැබැයි පේන ඇඟිල්ල එකතු කරන්නේ හිතෙන්. ඇත්තටම දැනෙන්නේ මේ ස්පර්ශය විතරයි. හැබැයි අපේ මුළු කයම මේ මොහොත වෙනකොට මේ ඇඟිලි තුන විතරයි. ඇඟිලි තුඩ විතරයි. මුළු කයම මේ ඇඟිලි තුඩ. අනිත් ඔක්කොම හිතෙන් ඇඩ් කරන ටික. හිතෙන් ගෙනල්ලා දානවා. කාය ආයතනේ. හැම වෙලාවකදීම හිතෙන් එකතු කරන ටික.
ඒකට කියනවා ආශ්‍රවේ. කුණු ගොඩෙන් ගෙනල්ලා දෙනවා අපිට ටක් ගාලා මේ ඇඟක් ඇති තැනක මේ ඇඟේ මේ අතේ මේ ඇඟිල්ලටයි ගැටුනේ. ඔගොල්ලෝ මේ වෙලාවේදී ඇඟ වින්දෙත් නැහැ, අත වින්දෙත් නැහැ, ඇඟිල්ල වින්දෙත් නැහැ, ස්පර්ශය විතරක් විඳපු ඔගොල්ලොන්ට ගෙනල්ලා දෙනවා. දැන් එතකොට ඔන්න කාරණාව තුළ ඔගොල්ලොන්ට හැම වෙලාවකදීම දැන් දැක්මක් ඇති කරගන්න දෙවෙනි දේ වින්දේ ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි කියන ටිකයි වින්දේ. රූපායතන පහ. එතනින් තොර දෙයක් වින්දේ නැහැ. විඳලා තියනවා නම් මට කියන්න කවුරු හරි. එකක් හරි හිතෙනවා නම් නෑ මෙතනින් එහා දෙයක් විඳලා තියෙනවා කියලා. අපි හැම වෙලාවකදීම දකින්නේ මේ ආයතන පහේ අත්දැකීම. ඒකයි අපේ මට්ටමේ කෙලෙස් විතරක් අපිට තියෙන්නේ. මේ ස්පර්ශ ආයතනෙන් පහ. එතකොට ඇහැ විඳින්නේ හැම වෙලාවකදීම. ඇහි අත්දැකීම. ඊට පස්සේ ඔන්න තුන්වෙනි පියවර. දැන් මතකනේ පියවරවල් දෙක. පළවෙනි එක කිව්වා ලෝකෙ විඳින බව. අද මේ අපි සම්මුතියේ මේ විඳින්න හදාගත්ත ලෝකය. දෙවෙනි පියවර කිව්වා ස්පර්ශ ආයතන පහයි විඳින්නේ රූපේ විඳිනවා රූපේ දකින්නවා කියලා හිතාගෙන ඇහැ දැනගන්නවා සද්ද අහනවා කියලා හිතාගෙන කන දැනගන්නවා ඔන්න ආයතන පහ විඳින තැන ඊට පස්සේ ඊළඟ එක මේ ආයතන පහේම අත්දැකීම දැනගන්නේ කවුද? මනසින්. ආයතන පහේම අත්දැකීම දැනගන්නේ මනසින්. ඔගොල්ලොන්ට කාටද පුළුවන් උනේ ඇහැ දැනගන්න? ඇහැ දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇහැවින්ද කිව්වට ඇත්තටම දැනගන්න පුළුවන් උනේ තමන්ගේ හිත මිසක. හිතට හිත මිසක හිතට ඇහැ දැන ගැනීම හැකියාවක් තිබ්බේ නැහැ. එතකොට දැන් ඇහැට රූපේ දැනගන්න බෑ කිව්වා හැම වෙලාවකදීම දැන් ඇහැ දැනගන්නත් බෑ කියනවා. දැන් එතකොට කොහොමද රූපේ දැනගෙන තියෙන්නේ? එතකොට දැන් තුන්වෙනි පියවර ඔයගොල්ලෝ ගෙනල්ලා දෙන්න ඕනේ හිත දකින බව. දැන් ඕගොල්ලන්ට කරන්න වැඩක් තියෙනවා. කොච්චර නොතේරුණත් ඉන්න මට්ටමින් එහාට යන්න කරන්න වැඩ ටිකක් තියෙනවා. පළවෙනි එක අද අපි ඉන්න මට්ටම තේරුණා කාටත් ඒක තේරුම් ගන්න දෙයක් නෙවෙයි. ඉන්න මට්ටමනේ රූපේ තියෙනවා. ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. ඒ පියවරේ ඉන්න කෙනා උත්සාහවත් වෙන දෙවෙනි පියවරට එන්න. ඒ තමයි අපි රූපේ විඳින්නේ නැහැ, ඇහැ විඳිනවා, ශබ්ද විඳින්නේ නැහැ, කන විඳිනවා, ගන්ධය විඳින්නේ නැහැ, නාසය විඳිනවා, රසය විඳින්නේ නැහැ, දිව විඳිනවා. අපිට බාහිර සතර මහා ධාතුවේ පටවිය විඳින්නේ නැහැ, කය විඳිනවා කියන තැන. එතකොට ඒ මට්ටමට ආවට පස්සේ දැන් ඕගොල්ලොන්ට ඊට පස්සේ දකින්න වෙනවා ඇත්තටම මේ එකක්වත් එතනට ආපු කෙනාට ඔන්න තියෙන එතනින් එහාට දෙයක් මේ එකක්වත් නෙමෙයි ඇත්තටම අපි විඳලා තියෙන්නේ තම තමන්ගේ මනසේ අත්දැකීමයි කියලා. දැන් එතකොට මේ ආයතන දෙකෙන් එකක්වත් ඇත්ත වෙන්න බෑ. එතකොට හැම වෙලාවකදීම බාහිර ආයතනෙන් මිදලා තියෙන ආධ්‍යාත්මික ආයතන ටිකට හිත තියලා ආධ්‍යාත්මික ආයතනයෙන් හිත මිදෙනවා. ඒකේ Nirodhe දැකලා. ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකයි මනස තුල රූපේ දැනගත්තේ කියලා වටාපත දැනගත්තේ තමා තුල කියලා දකින්න අන්තිම පියවර. එතකොට සද්දේ කියලා දැනගත්තේ තමන්ගෙම හිතෙන් උපද්දගත්ත දේ කියලා දැනගන්න. එතකොට කාගෙන්වත් බැනුම් අහන්න හම්බෙන්නේ නැහැ. කාගේවත් දිහා ඔරෝල බලන්න හම්බෙන්නේත් නැහැ දැන්. කාගේවත් දිහා කැමැත්තෙන් බලන්නවත් ඔරෝල බලන්නවත් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ රසය කියලා හදාගත්ත තැන අපි දැනගත්තේ අපේ දිවේ රස හදාගත්තේ ලුණු රස සීනි රස උපද්දගත්තේ කොහෙන්ද? තමන්ගේ මනසෙන් කියලා දකින්න. මොකද හැම වෙලාවකදීම ලුණු රස ලුණු වැඩි කියලා අපිට ඔය කිව්වට හැබැයි තේරෙන්නේ නැහැ. කොච්චර කිව්වත් හොද්ද ලුණු රස නැත්තම් ඇයි ලුණු වැඩි කියන්නේ නේ? අපිට හැම වෙලාවකදීම අපි දිවයි විඳින්නේ දිව විඳින අපි රසයේ විඳින අපි දකින්නේ රසයේ කොහෙ තියෙන දේ හැටියටද? හොද්ද තියෙන දේ හැටියට. ඇත්තටම විඳින්නේ කෙලත් එක්ක බත් කටක් අරගෙන කනකොට කෙලත් එක්ක මිශ්‍ර වෙලා දිවට ගැටෙන තැන හම්බෙන රසය දකින්න කොහෙ තියෙන දේ හැටියටද? එළියේ රූපේ තියෙන දේ හැටියට. ආපහු ඒ රස හදාගන්න එකයි එළියට අත දාන්නේ. අපි දකින්නේ මේ ස්පර්ශයත් එක්කම රස හැදුනේ කියලා. එතකොට මේ රසය හැම වෙලාවකදීම අපි ලුණු රසයි, තිත්ත රසයි මේ රසය දැනගත්තේ කොහේ අත්දැකීමද? මනසේ අත්දැකීම. කොයිට වැඩියද ලුණු වැඩි කියන්නේ?
කලින් විඳපු ලුණු අඩු දෙයට සාපේක්ෂව මේක ලුණු වැඩි කියනවා. හිතේ හැම වෙලාවකදීම කලින් දේවල් වලට ගැටගගහ කියනවා මේකේ ලුණු වැඩි මේකේ ලුණු නැහැ කියලා. කොටින්ම අපිට ලුණු හම්බෙලා එළියේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා ලුණු රස ඇත්ත කරගන්න එපා. හොඳට දකින්න ලුණු මෙහෙ හදාගත්තේ කියලා. එතකොට හැම වෙලාවකදීම දැන් ඔන්න මෙහෙ හදාගත්ත ධර්මතාවයේ දකින්න ඔන්න ඔය කාරණා ටික තමයි කිව්වේ. එතකොට ඕක තමයි අන්තිම පියවර. පියවරවල් 3යි තිබුණේ වැඩි නැහැ. එතකොට ඔය 3 විස්තර කරන්න තමයි ඔච්චර දේවල් කිව්වේ. එතකොට හැම වෙලාවකදීම මෙහෙ හදාගත්ත දේ එළියට දාන්න එපා. අන්න එයාට කියනවා දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන්. දැක්ක දේ දැකීමෙන් පස්සේ ඉවරයි. දැකීමෙන් පස්සේ ඉවරයි කියන්නේ වටාපත දැක්කා ඒ ගැන එතනින් එහාට හිතන්නේ නැහැ කියන එක නෙමෙයි. ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ නම් අන්න ඒ මට්ටමට කියනවා දැකීමෙන් පස්සේ ඉවරයි. ආයේ දැක්ක දේ වටාපත තිබ්බේ නැහැ. ඒගොල්ලන්ට වටාපත කවදාවත් දකින්න පුළුවන් වුණේ නැහැ. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් වටාපත කියලා දැනගත්ත දේෙන් පස්සේ ඉවරයි. ඒ දේ ආයේ දකින්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඉස්සරහට ආයේ වටාපත දකින්න බෑ. දැන් මේ තුල නැති කරේ මොකද්ද? දිත්තේ දිත්තමත්තන් කියන එකෙන් කිව්වා අතීතාන්තේ නැහැ කියලා. දැක්ක දේ ආයේ දැනගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ කියලා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන එකෙන් කියනවා අනාගතේට වටාපත එළිය දකින්න බෑ කියලා. තිබුණ වටාපත ආයේ දකින්න බෑ. නැති වෙච්ච දේ ආයේ දකින්න පුළුවන්ද? ආයේ දකින්න බෑ. එතකොට දැන් ඔන්න අපි අතීතාන්තේ මිදිලා අනාගතය ගැන වටාපතක් ගැන ප්‍රනිදි ප්‍රාර්ථනා නොකර වර්තමානයේ නොඇලී ඉන්න පුළුවන්, මිදිලා ඉන්න පුළුවන් වටාපත කියන බව නූපදවා ඉන්න පුළුවන්. එතකොට අන්න ඕකයි මේකේ ලක්ෂණය. හැම වෙලාවකදීම මාර්ගය කියන එකේ ලක්ෂණය. එතකොට වටාපත එයාට දකින්න වෙනවා මෙහි හදාගත්ත එක කියලා. හිත කියයි නෑ එළියමයි කියලා නැවත නැවතත් හිතට ගෙනත් දෙන්න වෙනවා මේ පැත්තේ හදාගත්ත ධර්මතා ටික. ඕක කරන්න ඕක පෙන්වන්න අපිට කොච්චර කිව්වත් හිත පිළිගන්නේ නෑ මේ ඇත්ත. එයා හිතන්නේම අනිත් පැත්ත. ඒක නිසා තමයි දැන් ওই රූපේ කඩ බලන්න මේ විදිහට බලන්න කෙස්ලොම් නියද සම්මස්නහර කියලා බලන්න මේ දෙතිස් කුණප කොටාස ධාතු මනසිකාර මේ ඔක්කොම පෙන්වන්නේ. එහෙම නැතුව ඒක බලන එකෙන් වැඩක් තියෙන නිසා නෙමෙයි. ඒක බලනවා කියන එකෙන් ප්‍රයෝජනයක් නැහැ ඇත්තටම. ප්‍රයෝජනය මෙන්න මේ ඇත්ත දකින්න උපකාර වෙනවා නම් විතරයි. එයාට ඇත්ත දකින්න මේ නුවණ තිබිලා තියෙන්න වෙනවා ඉස්සෙල්ලා. ඒක නිසා ඕගොල්ලෝ අද භාවනා කරන්න කලින් ඉස්සෙල්ලා ඔන්න ඔය නුවණ උපදවගෙන ඉන්න. ඔය නුවණ උපදව ගන්න නැතුව කරන භාවනාව හැම වෙලාවකදීම ඵල රහිත දෙයක්. මිනිස්සෙක් නියරක් රහිනවා, නියර රහින්නේ ලොකු දැක්මක් ඇතුව. නියර රැහැලා වතුර බැඳලා මේක කුඹුර කොටලා හාලා මඩවල වපුරලා පොහොර යොදලා මේ අස්වැන්න නෙලාගෙන සුදුසු කල මේක අරගෙන වී ටික විකුණලා සල්ලි අරගෙන ගේ හදනවා. දැන් ලොකු ගමනක්. එයා කුඹුර රහින්නේ ඇයි කියලා අහුවාම ගේ හදන්න කියනවා. එහෙමද? මාත් ගේ හදා ගන්න ඕනේ එහෙනම් කියලා උදැල්ල අරගෙන ගිහිල්ලා නියර රැහැලා හරියයිද අපි? අපි නියර රැහැලා හරියන්නේ නැහැ. අපිට ඉස්සෙල්ලා සිද්ධ වෙනවා ඔයා නියර රැහැලා කොහොමද ගේ හදන්නේ? එයාගෙන් ක්‍රමය අහගන්න වෙනවා. අහගෙන අපි ළඟ දැක්මක් ඇති කරගන්න වෙනවා ගේ හදන තැනට වෙනකන්. හදන තැනට වෙනකන් දැක්ම අපි ළඟ අරගෙන අන්න දැන් පටන් ගන්න ගිහිල්ලා නියර රහින්න. අද තියෙන්නේ කෙලින්ම උදැල්ලක් ගත්ත කෙලින්ම නියර රැහැගෙන යනවා කිසිම කතාවක් නෑ. දැන් ඇයි නියර රහින්නේ? දන්නේ නෑ. ඒක නිසා අද හිත වඩනවා භාවනා කරනවා. ඇයි හිත වඩන්නේ? ඇයි භාවනා කරන්නේ? දන්නේ නෑ. දන්නවා නිවන් දකින්න කරන්නේ කියලා. හැබැයි මේ නිවන මොකද්ද කියන එක දන්නේ නැහැ. ඒ නිවන දන්නව කුඹුර රහින්න ගේ හදාගන්න කියලා. හැබැයි කොහොමද ගේ හදන්නේ කියන එක දන්නේ නැහැ. ඒ නිවන තම තමන් තුළ හදාගත්ත නිවනක්. ඔය තම තමන් දකින්න යන්නේ. තම තමන් තුළ හදාගත්ත නිවනක් කියන්නේ තමන් හිතාගෙන ඉන්නවා නිවන කියන්නේ මෙහෙම දෙයක් කියලා. ඒ නිවන දකින්නයි ඔය උත්සාහවත් වෙන්නේ. සමහර වෙලාවට කෙනෙක් උත්සාහවත් වෙන්නේ සෝවාන් වෙන්න කොහොම හරි. කොහොම හරි සෝවාන් වුණොත් හරි. ඇයි සතර අපායේ දුකයි අපායේ දුකෙන් මිදලා කොහොම හරි සෝවාන් වුණොත් හරි. මම කියන්නේ ඒක අනිත් පැත්ත.
කොහොම හරි සෝවාන් වෙන්න හදන්න එපා. කොහොම හරි සක්කාය දිට්ඨිය දුරු කරගන්න, සක්කාය දිට්ඨිය දුරු කරගන්න කෙනාට සෝවාන් කියලා කියයි. හැබැයි සෝවාන් වෙලා සක්කාය දිට්ඨිය දුරු කරන්න එපා. සක්කාය දිට්ඨිය දුරු කරලා සෝවාන් වෙන්න. ඒක නිසා අද සෝවාන් වෙන්න උත්සාහවත් වෙන්න එපා. ඔය සෝවාන් කරන්න හදන්නේ කාවද? ඔය සෝවාන් කරන්න හදන්නේ මේ මාව දුකටපත් වෙයි කියලා. මේ පුද්ගලයා මේ ඉන්න රූපේ මේ මම දුකටපත් වෙයි කියලා. ඔය පුද්ගලයා සෝවාන් කරන්න හදනකම් කාටවත් බය වෙන්න එපා. සෝවාන් ඵලය ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔය සෝවාන් ඵලය කියන එක මේ පුද්ගලයා සෝවාන් කරන්න හදනකම් ඕක වෙන්නේ නැහැ. අපිට උගන්වපු ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියන මේ දවස්වල හැමදම උගන්වනවා මේ කතා කියලා දෙනවා පුංචි කතන්දර. රහතන් වහන්සේලාගේ චරිත අපදාන මෙහෙම එර්ධි ප්‍රාතිහාර්ය පෑවයි කියලා. ඊට පස්සේ දැන් ඉතින් අපිත් බොහොම හරි ආශාවෙන් අහගෙන ඉන්නවා. ඉඳලා ඊට පස්සේ අපෙන් අහනවා දැන් ඔයාට හිතුනොත් ඔයාට ලැබුණොත් ඔය එර්ධිය මොකද කරන්නේ? ඊට පස්සේ අපිත් කියනවා මෙහෙම දේවල් අපිත් කරනවා මෙහෙම දේවල් කරනවා කියලා අපිත් විස්තර කියනවා. ඉතින් කියනකන් ඉඳලා කියනවා බය වෙන්න එපා. ඔය ඔක්කොම කරන්න හිතාගෙන ඉන්නකන් නම් ඕක හම්බෙන්නේ නැහැ හැබැයි කියලා. ඔය ඔක්කොම කරන්න හිතාගෙන ඉන්නකන් ඕක හම්බෙන්නේ නැහැ කියලා. මම ඒත් කල්පනා කරා ඇයි මේ ඔක්කොම හිතාගෙන ඉන්නකන් හම්බෙන්නේ නැහැ කියන්නේ. එතකොට ඇයි ඒ හම්බෙන්නේ නැහැ කියන්නේ ඇත්තටම? අපි එතකොට ධ්‍යාන උපදව ගන්න ගිහිල්ලා මිසක එර්ධි ප්‍රාතිහාර්ය දක්වන්න ගිහිල්ලා මිසක මග වඩන්න ගිහිල්ලා නෙමෙයි තියෙන්නේ. මග වඩනකොට ඇති වෙන ඵලයක් ධ්‍යාන සහ එර්ධි ප්‍රාතිහාර්ය කියන දේ ඒකට අදාළ මාර්ගයේ වැඩිම තුල ඇති වෙන ඵලය. හැබැයි ඒට අදාළ මාර්ගයේ වඩනකොට ඇති වෙන ඵලය මිසක අපි ඒක උපදව ගන්න ගිහිල්ලා නම් දැන් හරියන්නේ නැහැ. එතකොට මාර්ගය නෙමෙයි අපි උපදව ගන්න ගිහිල්ලා තියෙන්නේ ඵලය ලබන්න ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඵලයේ උපාදානය වෙලා. ඒ වගේ මේ පුද්ගලයා මේ කෙනා සෝවාන් කරන්න හදනකම් මේ පුද්ගලයා නිවන් දක්වන්න හදනකම් නම් නිවන හම්බෙන්නේ නැහැ. ඒ පුද්ගලයා පුද්ගල භාවයේ දුරු වෙන තැන නිවන දකින්න. ඒකට කියනවා සක්කාය දිට්ඨිය දුරු වෙන තැන නිවනයි කියලා. බුදුරජාණන් වහන්සේ සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් කියලා ඵල හතරක් වෙනම පනවලා දැන් මේ ඵලයටපත් වෙන්න මෙන්න පළවෙනි එක දැන් මේ ඵලයටපත් වෙන්න මේක දෙවෙනි එක කිව්වේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් පැනෙන්නේ නැත්නම් තව විදිහකට කියනවා නම් පංච උපාදානස්කන්ධේ උදේවැය බලන එකක් පැනෙන්නේ. උදේවැය බලනකොට මේ ඇත්ත දකින්න මට්ටම් හතරකට කිව්වා මේ ඵල හතරක් කියලා. දැන් උත්සාහවත් වෙනවා ඵල හතර දකින්න අර දර්ශනීය පැත්තකින් තියලා. ඒක නිසා හැම වෙලාවකදීම සක්කාය දිට්ඨිය කියන තැනයි දුරු කරගන්න අවශ්‍යම තැන. ඒක නිසා සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. සෝවාන් වෙන්න නෙමෙයි. සක්කාය දිට්ඨිය දුරු කරගන්න. ඒක වරදවා ගන්න එපා. සෝවාන් වෙන්න නෙමෙයි උත්සාහවත් වෙන්න ඕනේ කිව්වේ කියලා. සක්කාය දිට්ඨිය දුරු කරගන්න අප්‍රමාදීව උත්සාහවත් වෙන්න. එතකොට සක්කාය දිට්ඨිය දුරු කරගන්න බෑ ඕගොල්ලන්ට කවදාවත් රූපය පුද්ගලයා වශයෙන් දකින්නකම්. මේ රූපේ කෙනෙක් පුද්ගලයක ආත්මයක් කියලා දකින්නකම් මේ ඉන්නේ මම වෙනකම්. ඕගොල්ලන්ට ඒක දකින්න බෑ. මේ ඉන්නේ තව කෙනෙක් වෙනකන් ඕගොල්ලන්ට දකින්න බෑ ඒක. අද සෝවාන් ආර්යයන් වහන්සේලාටනේ පුද්ගල භාවයේ තියෙන සම්පූර්ණම බැන්නොක් බනිනෝ ගැහුවක් ගහන මට්ටමින් ඉන්නේ. ඒ වුණාට හැම වෙලාවකදීම මේ ඇයි ඒ තරම් දරතයි ඒ තරම් රළුයි මනස. අපි බැන්නොක් බනින ගැහුවක් ගහන මනසක් අපිට තියෙන්නේ මේ කෙනාට රිද්දන්න යන්නේ මේ ඉන්න කෙනාට. අපි බයින්නේ ඇයි මේ කෙනා මට බැන්නා ඒක නිසා මම මේ කෙනාට බනිනවා නැවත පෙරලා මේ කෙනාට මං ගහනවා ඇයි අපි මේ රූපෙට රිද්දන්න යන්නේ ඒ කියන්නේ අපි දකිනවා මේ රූපේ කෙනා කියලා එතකොට මේ කෙනාට රිද්දන්න ගිහිල්ලා කෙනාට බනින්න ගිහිල්ලා මේ කරන්න ගිහිල්ලා තියෙන අපි නොකිය කියලා තියෙනවා රූපවන්තං වා අත්තානං සමනුපස්සති රූපවත් වූ ආත්මයක් දැකලා අපි මේ රූපේ තියෙන ආත්මය ඒක නිසා ඒ ආත්මවත් වූ කෙනාට රිද්දන්න ගිහිල්ලා නමුත් ඔන්න ඔය සක්කාය දිට්ඨිය දුරුයි සෝවාන් ආර්යයන් වහන්සේට. එයාව කායික වීතික්කමයකට යන්නේ නැහැ. කය ඉක්මවල යන්නේ. ඒකෙන් කියන්නේ නැහැ රාගය නැති වෙලා සම්පූර්ණ නැති වෙලා කියලා ද්වේෂය. නමුත් එයාට ඉන්න පුද්ගලයා කියලා රූපෙට රිද්දන්න යන මට්ටමට යනකම් මෝඩකම වැඩි වෙන්නේ නැහැ එයාගේ. එයා දකින්නවා ඒක ගැන හොඳට. එතකොට එයා දැන දැක හැබැයි එයා මේ පැත්තේ සංවර වෙනවා. තවදුරටත් හික්මෙනවා.
ඒක නිසා සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙන්න. සක්කාය දිට්ඨිය දුරු වෙන මනස දකින්න කවදාවත් රූපේ ඇති බවට නම් හම්බෙලා පුළුවන් කමක් නැහැ කියලා. රූපේ එළියේ තියෙනවා නම් තියෙන එක තුල මෙහෙ මම ඉන්නවා කියන එක හොඳට දකින්න. ඒක නිසා අපි කතා කළ පියවරවල් තුනට හොඳට හිත තියන්න. ඇයි එහෙම කිව්වේ කියන එක ඉස්සෙල්ලා විමසලා බලන්න. ඇයි එහෙම කිව්වේ කියන බව තේරෙනවා නම් අන්න ඕගොල්ලොන්ට සත්‍ය ඥානය තියෙනවා. දැන් කරන්න පටන් ගත්තට කමක් නැහැ. ඇයි එහෙම කිව්වේ කියන එක තේරෙන්නේ නැත්නම් තව දුරටත් මේක නැවත වතාවක් හරි අහලා අපහු හිතලා බලන්න ඇයි මෙහෙම කියන්නේ කියලා. එතකොට හැම වෙලාවකදීම අපි ඕක බෙදුවා කලින් කවුරු අහලා ඇති මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා. එතකොට ලෝකේ මාර්ගය තියෙනවා මාර්ග සත්‍ය තියෙනවා. මාර්ගය සහ මාර්ග සත්‍ය හඳුනාගත්ත කෙනා ඕනේ මග වඩන්න. සතිපට්ඨානය කියන එකට හිත පිහිටව ගන්න තියෙන්නේ සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනාට. ඒකේ මොන ඇත්ත දකින්නද යන්නේ කියන නුවණ තියෙන කෙනාට. ඒ නුවණ තියෙන කෙනයි හැම වෙලාවකදී මේක වැඩි යුත්තේ. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. එතකොට ආතාපි සම්පජානෝ කෙලස් තවන වැර ඇතුව වීරිය ඉන්ද්‍රිය නැතිනම් සම්මා වායාම. එතකොට සම්පජානෝ මනාව නුවණ ඇතුව මේක වඩන්න තියෙන මනා නුවණකින් නිකන් නෙමෙයි. එතකොට මේක මනා නුවණින් වැඩුවේ නැත්තම් මොකද වෙන්නේ? ဒုတိ අසෘතවන්ත සූත්‍රයේදී කියනවා මේ සත්වයා අසෘතව පුතඥය රූපේ කලකිරුනේ නොයලුනේ මිදිනු කැමති වෙනවා. එතකොට රූපේ මිදෙන්නේ අසෘතවත් පුතඥය. අසෘතවත් පුතඥයේ රූපේ මිදෙන කලකිරෙනකොට රූපේ කලකිරෙන්නේ අසෘතවත් පුතඥය කිව්වා කියලා. හැබැයි ඔක අනිත් පැත්තට අරගෙන අද කියනවා අසෘතවත් පුතඥය රූපේ කලකිරෙනවා කියලා. මේ කෙස්ලොම් නියද සම්මස්නහර විදියට බලන්න එපා. එයත් රූපේ කලකිරෙන එකකුයි කරගන්නේ. ඔය රූපේ කලකිරෙන එතකොට ඒක අසෘතවත් පුතඥය බවක් කියලා. නෑ මේ කිව්වේ අසෘතවත් පුතඥය රූපේ කලකිරෙන එක වැරදි කියලා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපේ කලකිරෙන එක වැරදි කිව්වේ නැහැ. ශ්‍රුතවත් බව හා අසෘතවත් බව තේරුම් ගන්නයි අපිට අවශ්‍ය වෙන්නේ. රූපේ කලකිරෙන එක නෙමෙයි වැරදුනේ. අසෘතවත් බව නිසායි රූපේ කලකිරීම වැරදුනේ. අපි රූපේ කලකිරිලා මිදෙන්න කැමති වෙනවා. අසෘතවත් බවින් නම් ඒක කරලා තියෙන්නේ අපිට සියදිවි විනාශා ගන්න මට්ටමකට යනකම් යන්න වෙයි. ඒ මේ රූපේ පාම වෙලා අන්තිමේට. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එයා රූපේ කලකිරෙන්නේ මේකේ හරයක් නැහැ කියලා දැනගෙන. එතකොට එයා මේකේ හරයක් නැහැ කියලා දැනගෙන කලකිරෙනකොට එයා හදන්නේ මේ රූපේ නැති කරගන්න නෙමෙයි. එයා රූපේ ගැන මනස පැත්තෙන් දකින්නේ ඔක්කොම. එතකොට රූපේ ඇති බවට හම්බෙන මානසික මට්ටමේ කලකිරීම මිසක තියෙන මේ කයේ කලකිරෙන්න ගිහිල්ලා නැහැ එයා. මොකද සමහර වෙලාවට ওই කාරණාව අරගෙන අනිත් පැත්තට පෙන්නනවා. ඔය කිව්වේ කේසා ලෝමා නකා දන්තා කියලා කිව්වේ ওই විදිහට බලන එකක් ගැන නෙමෙයි. ඔය දෙතිස් කුණුප කොට්ටාස විදිහට ඔහොම මෙනෙහි කරන්න එක වැරදි. ඒක අසෘතවත් පුතඥකමයි ওই විදිහට රූපේ කලකිරෙන්න හදන එක. කේසා කියන එක නම් මතක නැහැ. ලෝමා කියන්නේ ලොව අමාවස්සේ දකින්න නිසා ලෝමා කියනවා. ඊට පස්සේ දු අන්ත දෙක අතහරින්න ඒක නිසා දන්තා කියනවා. ඇත කියන එක ඒකාන්තයක් නැත කියන එක ඒකාන්තයක්. ඔහොම අර්ථකතන පවා සපයනවා. එතකොට හැම වෙලාවකදීම දැන් මේ අර්ථය කොහෙද තියෙන්නේ? හැම වෙලාවකදීම අශෘතවත් භාවයයි ශ්‍රුතවත් භාවයයි තේරුම් නොගැනීම මත අපි රූපේ කලකිරුණත් වැරදි, රූපේ තියනවා කිව්වත් වැරදි. අපි අශෘතවත් බවයි ශ්‍රුතවත් බවයි තේරුම් කරගන්න ඕනේ. අශෘතවත් බව නැති කරලා ශ්‍රුතවත් බව ඇති කරගත්ත කෙනාට කලකිරුණු රූපේ කල නොකරින්නත් පුළුවන්. කලකිරෙන්න සුදුසු රූපේ කලකිරෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. යාට මොකද යාගේ ශ්‍රුතවත් බව තියෙනවා. ඔයගොල්ලෝ වැඩිහිටියෝ විදිහට වැඩිහිටි මනසක් තියෙන කෙනෙක් විදිහට පොඩි ළමයෙක් අඬනකොට පොඩි ළමයා ඉස්සරහා ඔයගොල්ලොන්ට පොඩි ළමයෙක් විදිහට හැසිරෙන්න සිද්ධ වෙනවා. ඒ හැසිරෙන්න සිද්ධ වුණයි කියලා ඔයගොල්ලොන්ගේ වැඩිහිටි මානසික මට්ටම නැති වෙලා ගිහිල්ලාද? නෑ. ඔයගොල්ලෝ දන්නවා ඒක නෙමෙයි සමන්ගේ යථා ස්වභාවය වෙන එකක්. මේ පොඩි ළමයා නලව ගන්නයි මේක කරන්නේ කියලා. ඒ වගේ ඕගොල්ලෝ ලෝකෙ තුල ජීවත් වෙනකොට ඕගොල්ලොන්ට දැක්මක් තියෙනවා, නුවණක් තියෙනවා. මේ කරන කටයුත්ත පොඩි ළමයා රවට්ට ගන්න වගේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න තියෙන මට්ටම මේක.
හැබැයි Taman තුල උපදවගත්ත වැඩිහිටි මානසික මට්ටම මේක වැරදි කියන දැක්ම එයා හිත යටින් කිය එයා ඒ දේ කරනවා. එයා ඒක දන්නවා දැනගෙන ඒ දේ කරනවා. එතකොට ලෝකයා හැම වෙලාවකදීම ඔය ලෝකයා රැවටෙන තැන රහතන් වහන්සේ නොරැවටි ඉන්නවා. හැබැයි ලෝකයා කතා කරයි රහතන් වහන්සේ පිණ්ඩපාත යන්නේ. හැබැයි අපි රැවටුණු තැන අපේ විදිහට රැවටිලා නෙමෙයි ඒ දේම කරන්නේ. මනස පැත්තෙන් වෙනස් වෙන්නේ. රිලව කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මූණ බලන්න එහා පැත්තේ ඉන්න කෙනා බලන්න අතගාලා එන තැනක අපි පවුඩර් ටික අරගෙන ගිහිල්ලා මේ පැත්තේ ගාගෙන එනවා. අපි ගන්න ඕනේ පේන කණ්ණාඩියනේ පවුඩර්. ඇයි එහෙ නෙමෙයිද මූණ පේන්නේ? පේන මූණේ නෙමෙයිද පවුඩර් ගන්න ඕනේ? පේන මූණේ පවුඩර් නොගහ ඇයි නොපෙනෙන දෙයක ගාගෙන එන්නේ? එහෙ පේන්නේ නැහනේ. එහෙනම් පේන්නේ එහෙ ගන්න එපා. නමුත් අපිට එළඹ සිටි නුවණක් තියෙනවා එහෙ පෙනුනට මෙහෙයි තියෙන්නේ කියලා. ඒ වගේම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට දැනුමක් තියෙනවා එහෙ බැලුවට මෙහෙයි පේන්නේ කියලා. එයා කේසාලෝමා නකාදන්තා කියලා බලනවා කෙස්ලොම් නියදත් කියලා. මේ එකිනෙකට අනාත්ම ධර්මතාවයක් ඇති තැනක මිනිස්සෙක් හම්බුනේ මෙහින් කියන නුවණ ගෙනල්ලා දෙනවා. එහෙ බැලුවට මෙහි නුවණ ඇති කරනවා. ඒ වගේ රූපායතන එහෙ බැලුවට මෙහි නුවණ ඇති කරනවා හැම වෙලාවකදීම. ලෝකෙට පෙනේ එයත් අපි වගේම රූප බලබලයි දිගටම යන්නේ කියලා. නමුත් ඇත්තම කතාව එයාගේ පැත්තෙන් එයාට බලන්න රූප නොතිබ්බ එකයි. අන්න ඒ වගේ නුවණකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද නැත්තම් ඕක කරලා කොහොමද ජීවත් වෙන්නේ කියලා අහනවා ඊට පස්සේ. ඊට පස්සේ ලෝකෙ ජීවත් වෙන්නත් එපයි කියලා ඊට පස්සේ අහනවා එහෙමනම් කොහොමද ලෝකෙ ජීවත් වෙන්නේ? මේ රූපේ නෑ කියලා කියන්නේ එයාගේ නුවණ ගැන අපි මේ කතා කරන්නේ. එයාගේ ඇත්ත මේ ජීවත් වෙන අපිට පේන ජීවිතේ නෙමෙයි. එයා ජීවිතේ ජීවත් වෙනවා. හැබැයි එයාගේ මේ දැක්ම නුවණ පැත්තෙන් වෙනස් වෙලා. නුවණ පැත්තෙන් වෙනස් වෙලා අපි කරන මෝඩකම් ටික කරන්නේ. කෙනෙක් මැරෙනකොට එයා අඬන්න යන්නේ. ඇයි එයා දකිනවා කෙනෙක් හම්බුන් නැති නිසා එයා අඬන්නේ මොකක් ගැන හිතලාද? අපි අඬන්නේ ජීවත් වුණ කෙනා ගැන කී. අපි කවුරුත් මැරුණ කෙනා වෙනුවෙන් අඬලා නැහැ. අපි අඬන්නේ ජීවත් වුණ මිනිස්සයා ගැන කී නෙමෙයිද? මෙච්චර හොඳට හිටපු මිනිස්සයා මැරිලා කියලා අපි අඬලා තියෙන්නේ මැරුණු කෙනා ගැන කීයද ජීවත් වුණ කෙනා ගැන කීයද? අපි ජීවත් වීම තුල අඬලා තියෙන්නේ බලනකොට ජීවත් වුණාටයි අඬලා තියෙන්නේ මැරීමට නෙමෙයි. එතකොට හැම වෙලාවකදීම මොකද මරණ දුක ගෙනල්ලා දුන්නේ අතීත ජීවත් වෙච්ච කෙනෙක් හිටපු නිසා අපිට. ඒක නිසා හැම වෙලාවකදීම ඔන්න ඔය කාරණාව ලෝකයා කරන මෝඩකම කරන්න යන්නේ නැති වෙනවා. අපි බැන්නොත් ගිහිල්ලා තව කෙනෙකුට බනිනවා. ඇයි? අපි දැක්කේ නෑ සද්දේ සද්ද මාත්‍රයෙන් ඉවරයි කියලා මනසේ ඇති දේ යමනාප වචනේ උනේ බැනුම මෙහි කියලා දැක්කේ නෑ. බැනුම දැක්ක එළිය කියලා ඒකින්ද බැනපු වචනෙට බැනගෙන යනවා. අපි හිතනවා හොඳට කිව්වා මම මේ මිනිස්සයාට අදනම්. දැන් ඒ මිනිස්සයාත් මේ පැත්තේ කිව්වා කියන බවත් මේ පැත්තේ තමන්ගේ හිත ගැනම හිත සතුටු වෙනවා. ලාමක නැද්ද? බොහොම ලාමකයි. තමන්ම හිත තමන්ම සතුටු වෙන අර මිනිස්සයාට මං අද හොඳට බැන්නා කියලා. හිතේ ඇති කරගන්න සතුටක් තුල අපි මේ ලෝකෙම විඳින්නේ හිතේ ඇති කරගත්ත සතුටක් තුල. අපි රත්තරන් විඳිනවා වගේ. කවුද රත්තරන් විඳින්නේ? කාටවත් රත්තරන් දැනෙනවද? රත්තරන් දැනෙන්නේ නැහැ. නමුත් මම දාන මාළේ මෙච්චර වටිනවා. දැන් වටිනාකම කොහෙන්ද ගෙනල්ලා දුන්නේ? සහ මාළේ කොහෙන්ද ගෙනල්ලා දුන්නේ? වටිනාකමයි ඔක්කොම තමන්ගේ මනස තුල ගෙනල්ලා දුන්න දේ විඳ මෙච්චර වටිනා මාළයක් මගේ ළඟ තියෙනවා. දැන් තියෙනකම තමන්ගේ හිත නෙමෙයිද මේ විඳලා තියෙන වටිනාකමයි මාළේ ගැන හිත. ඇඟට දැනෙලා තියනවාද මාළේ? ඇඟටවත් දැනුණා නම් කමක් නැහැ. ඒ නොදැකේ තමන්ගේ හිත තුල නෙමෙයිද මේ උපද්දගෙන විඳලා තියෙන්නේ. ඒ විදිහටම ලෝකයා මුළු ස්පර්ශ ආයතන පහම විඳින්නේ අන්න ඔය වගේ තැනක ඉඳලා. අන්න ඒ බවයි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ඒක නිසා ගොඩක් රැ වෙලා මේ කාරණා ටික මම හිතන්නේ ඔක්කොටම 100%ක්ම තේරුණයි කියලා. ඒ වගේම නොතේරුණාමයි කියලා හිතන්නේ නැහැ මොකටම. නමුත් එක දෙයක් තියෙනවා මේ කාරණාව තුළ ලොකු අර්ථයක් කියලා තියෙනවා හැමෝගෙම ජීවිතවලට ඇති කරගන්න අවශ්‍යයි. ඔය ඇත්ත නොදැක රූපේ එළිය තියාගෙන නම් මිදෙන්න හිතන්න එපා. කෙනෙක් එහෙම මිදීමක් ගැන කතා කරනවා නම්
ඒ මිදීමත් ඒ ක්‍රමයක් සම්පූර්ණම ලෝකෙ තුල. ඒක නිසා සරලව මේක දකින්න හදන්නත් එපා. බොහොම සරලව නම් නිවන පනවන්නේ, බොහොම සරල නිවනක් නම් ලැබෙන්නේ ලාමක නුවණකින්, ලාමක වීරියකින් නම් නිවන් දකින්න තියෙන්නේ. ඒ නිවනත් ලාමකයි කියලා දකින්න. ලාමක උත්සාහයෙන්, ලාමක වීරියෙන්, ලාමක නුවණකින් දකින අපේ මෝඩ මනසට තේරෙනවා නම් ඒ නිවන, මෝඩ මනසට තේරෙන නිවනත් මෝඩයි. ඒක නිසා අපිට නිවන කියන එක ප්‍රඥාව උපදව ගැනීමෙන් කරන්න ඕන දෙයක්. කොටින්ම කියනවා නම් අපිට නිවන් දකින්න බෑ. අපිට කරන්න පුළුවන් එකම දෙයයි. ඒ තමයි නුවණ උපදව ගන්න එක. නුවණ උපදව ගත්ත කෙනාට නිවන කියන දේ වෙන්නේ. ඒක තමයි ඇත්තම කාරණාව. අපිට කවදාවත් නිවන් දකින්න බෑ. අපිට පුළුවන් මේ නුවණ උපදව ගන්න. එච්චරයි කරන්න පුළුවන්. ඒ බව තුල නිවන කියන එක Tamanට සාක්ෂාත් වේ. මිසක නුවණ තුල වෙන දෙයක් නෙමෙයි කරන්න පුළුවන් දෙය. නොතේරෙන්න දෙයක්ත් කියලාම නතර කරන්න. ඒක නිසා කියනවා විමුක්තියට නිවන පටහැනින් කියලා. අපිට පුළුවන් විමුක්තිය ළඟට යන්න විතරයි, කවදාවත් නිවන ළඟට යන්න බෑ. විමුක්තිය සාක්ෂාත් කරගත්ත කෙනාට නිවන ප්‍රකට වෙයි. හැබැයි අපිට නිවන දකින්න බෑ කවදාවත්. නිවන දකින්න පුළුවන් නම් නිවන අල්ලන්න පුළුවන් දෙයක් වුණොත් ඒකත් උපාදාන කරගන්න පුළුවන් දෙයක්. ඒක නිසා ඕගොල්ලෝ නිවන විඳින්න හදන්න එපා කොයි වෙලාවකවත් ඇති කරගත්ත නිවන. ඒක අනුත්පාද බව නිවනයි. නොහට ගන්න බව. ඕගොල්ලොන්ට හෙට ඔළුවේ කැක්කම හැදෙනවා, ඔළුවේ කැක්කම දැන් විඳින්න පුළුවන්ද? නොහට ගන්න බව හෙට හැදෙන්නේ නැහැ ඔළුවේ කැක්කම, දැන් හැදෙන්නේ නැති ඔළුවේ කැක්කම විඳින්න පුළුවන්ද? හැදෙන්නේ නැති ඔළුවේ කැක්කම විඳින්නත් බෑ. හැදෙනවා කිව්වත් විඳින්න බැරි කොට හැදෙන්නේ නැති එක කොහේ විඳින්නද? එතකොට අන්න ඒ නොහට ගන්න ඒ වගේ නොහට ගන්න බව තුළ ජාති නිරෝධයේ මේ ජීවිතේ සාක්ෂාත් කිරීම තුළ මිසක නිවන ගැන කතා කරන්නේ වෙනත් දෙයක් නෙමෙයි. හැබැයි අපිට ඒකට පුළුවන් කමක් නැහැ විමුක්තිය සාක්ෂාත් නොකරගෙන ඉන්නක. ඒක නිසා අපිට පුළුවන් විමුක්තිය ළඟට යන්න, විමුක්තියට නිවන පටහැනි කියනවා. ඒක නිසා තව විදිහකට කියනවා නම් ඕගොල්ලොන්ට මම විරුද්ධද නැද්ද? ඕගොල්ලන්ට මම විරුද්ධයි. ඇයි ඕගොල්ලෝ මේ පැත්ත බලන් ඉන්නවා, මම මේ පැත්ත බලාගෙන ඉන්නවා. ඕගොල්ලන්ට විරුද්ධ වෙන්නේ නැතුව පැත්තට හිටියොත් මටත් සිද්ධ වෙනවා විත්තිය පැත්තට හැරිලා ඉන්න. එතකොට දැන් ඕගොල්ලන්ට මම විරුද්ධයි. දැන් නිවන කියන පැත්තේ අනුත්පාදේ, කියන්නේ මේ පැත්තේ අනුත්පාදේ දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ පැත්ත හැරිලා ඉන්න දේ විතරක් කරන්න. ඒක නිසා කියනවා නිවනට විමුක්තිය පටහැනි. විමුක්තිය නිවනට පටහැනි. මිසක නිවනට විමුක්තිය පටහැනි කියන්නේ නැහැ. මේ පැත්තෙන් ඔහෙට පටහැනි කියන්නේ නැහැ. මේ පැත්තේ අනුත්පාද බව නිසා ඔහෙන් මෙහෙට පටහැනි බවයි කතා කරන්නේ. ඒක නිසා හැම වෙලාවකදීම නිවන කියන දේ ගැන අන්න ඔය අර්ථයෙන් තරහ ගන්න. ඊට පස්සේ බොහොම සරලව ඕක දකින්න හදන්නත් එපා. බොහොම විශිෂ්ට නුවණක්, විශිෂ්ට ප්‍රඥාවක් අවශ්‍යයි නිවන දකින්න. එතකොට මේ විශිෂ්ට ප්‍රඥාව, විශිෂ්ට නුවණ උපදව ගන්න නැතුව බොහොම සරල තැනකින් ලාභයට නිවන් දකින්න හදන්න එපා. මේකට ලොකු මුදලක් වැය වෙනවා. නිකම් බෑ. මුදල් කියන්නේ භෞතික මුදල නෙමෙයි. ලොකු නුවණක්, ලොකු ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. ඒ පැත්තෙන් ආර්ය ධනයක් ඕන වෙනවා. ඒක නිසා අන්නේ ආර්ය පරිශ්‍රණය කරන්න ඕගොල්ලන්ට ආර්ය ධනෙ පරිශ්‍රණය කරනකොට නිවන සාක්ෂාත් වෙයි. ඒක නිසා හැම වෙලාවකදීම තමන්ගේ ජීවිතය තුළ බොහොම සරලවට කෙනෙක් මේකනම් හරි ලේසි කිව්වා කියලා ලේසි දේ නම් හොයාගෙන යන්න හදන්න එපා. මොකද ලේසි දේ හොයාගෙන ගියත් ඕගොල්ලන්ට ඇත්ත දකින්න වෙන්නේ ওই ස්පර්ශ ආයතන පහමයි. පහම දැකලා මනස තුල හදාගත්ත තැනමයි කොහෙන් ගියා. ඒක නිසා ඔය ටික සාක්ෂාත් කරගන්න හදන්න. මේ වර්ධුවට වටහා ගන්න එපා. මේ කියන්නේ මේක අහන්න කියලා නෙමෙයි. මේ කියන්නේ කොහෙන් ගියත් ඕගොල්ලන්ට ඇත්ත දකින්න වෙන්නේ ඕකයි කියලා. නැත්තම් ඒ කියන්නේ වැරදි දේවල්ට නොඇටි ඉන්න කියන එක. නිවන් කියලා වැරදි දෙයක් හදාගන්න එපා කියන එක. එක්ක භාවනා කරලා භාවනාව තුළ සාක්ෂාත් වෙන හිස් බව කියලා හදාගන්නවා. එක්ක ශුන්්‍යතාවයේ නිවනයි කියලා මොකක්වත්ම නැති තැනක් නිවන කියලා ඒ තැන අල්ලගන්නවා. ඔය වගේ තැනක් ගැන නෙමෙයි නිවන කියන්නේ කියන එකටයි මේ කියන්නේ. නිවන කියලා කතා කරන්නේ මෙන්න මේ වගේ තැනක්. ඒක නිසා සලායතන නිරෝධයේ නිවනයි කියන තැන දරා ගන්න. අන්න ඒ සඳහා උපරිම උත්සාහවත් වෙන්න. ඒ සඳහා විමර්ශනය කරන්න. ඒ සඳහා හොයන්න. ඒ සඳහා මානසිකාරයේ පවත්වන්න. එතකොට හැම වෙලාවකදීම ඕගොල්ලන්ටම සාක්ෂාත් කරගන්න පුළුවන් මේ ආශ්‍රව උපදින එක නැති වෙලා යන හැටි.
මේක දැනගත්තා කියලා මේක වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කොච්චර දුරට වඩනවද වඩන එක තුල තමයි හැම වෙලාවකදීම මේක සාක්ෂාත් වෙන්නේ. මම මොකද කියන්නේ මේ නුවණ කියන එක නගුල. මේ නගුල ඇදගෙන යන්න ඔයගොල්ලන්ට ගොනෙක් ඕන වෙනවා. ඒ ගොනා තමයි සිහිය. එතකොට ඒ ගොනා නැමැති සිහියට මේ නගුල නිකන් බඳින්න බෑ. ඒකට තමයි ඔයගොල්ලන්ට ඕන වෙන හොඳ ශක්තිමත් ලනු. ඒ ලනු තමයි ඔයගොල්ලන්ට තියෙන ওই භාවනා ප්‍රතිපදා. හැබැයි ඕගොල්ලෝ හදනවා නම් ගොනාගේ ලනු කෑලි ටික එල්ලගෙන හාන්න ඒක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේ ඕගොල්ලෝ හදනවා නම් භාවනාවක් තුළ හිත දිහා බලාගෙන ඉඳලා හරි විශ්වයට එකතු වෙන්න ගිහිල්ලා හරි ස්වභාව ධර්මයට එකතු වෙන්න ගිහිල්ලා හරි ඕගොල්ලෝ හදනවා නම් නිවනක් දකින්න මේ හදන්නේ ලනු කෑලි ටිකක් ඇදගෙන යන්නේ. ඒකෙන් කවදාවත් හාන්න හම්බෙන්නේ නැහැ. හාන්න වෙන්නේ මේ නගුලෙන්ම තමයි. ඒක නිසා නගුලෙන් හාන්න නම් ඕගොල්ලොන්ට සිද්ධ වෙනවා මේ නගුල තියලා බැඳ ගන්න. හැබැයි බඳිනකොට බාගෙට දිරච්චි ලණු වලින් බඳින්න එපා. ඒකට පෙන්වුව බුදුරජාණන් වහන්සේ හොඳ ශක්තිමත් ලණු මොනවද කියලා. ඒ ලණු ටික විතරක් පාවිච්චියට ගන්න. ඒ ලණු ටිකෙන් තොරව ලෝකේ තව ලේසි හොඳ හයිය ලණු තියනවා නම් බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි නොදී ඉන්නේ නැහැ. ලේසියෙන් භාවනා කරලා ලේසියෙන් දකින්න පුළුවන් නම් ඒව නොදී ඉන්නේ නැහැ. නිවන කියන එක එච්චර දුර නෑ. පොඩි ළමයෙක්ගේ මනසක් හදාගන්න එක තියෙන්නේ. පොඩි ළමයෙක් වගේ වෙනවා කියලා කිව්වා කියලා ඔයගොල්ලෝ පොඩි ළමයෙක් වෙන්න හදන්න එපා. ඒ පස්සේ ගිහිල්ලා. ඊට පස්සේ සලායත් ආයතන හයම නැති මොහොතක් තියෙනවා. ඒ ක්ෂණේ අරමුණු කරලා Nirodhe සාක්ෂාත් කරන්න කියලා කිව්වා කියලා ඒ වගේ දේවල් පස්සේ යන්න එපා. ඒ ආයතන හයම නැති ක්ෂණේ අරමුණු කරන්නේ මොන ආයතනෙන්ද? ඒ ආයතන හයම නැත්තම් ඒ ක්ෂණේ දකින්නේ මොන ආයතනෙන්ද? එතකොට ඒක දකින්න වෙන්නේත් මන ආයතනෙනේ. එතකොට ඇයි ආයතන හයම නැත් එක ආයතනයක් තිබිලානේ. ඒක නිසා ඒ වගේ තැන්වලට යන්න එපා. ශුන්්‍යතාවයේ ওই විදිහට නිවනයි කියලා දකින්න එපා. ඒ ශුන්‍යයි කිව්වේ මොන වගේද? සත්‍යයෙන් පුද්ගලයන්. එතකොට ඒ සත්‍ය පුද්ගලයන්ට මොකද කරන්නේ? ඒ ශුන්්‍යතාවයේ දැක්කේ මොකෙන්ද? තමන්ගේ මනසින්. එතකොට මේ මනස ඇත්ත වුණ දෙයට මොකද කරන්නේ? ඒක නිසා ඔය පැති වලින් නිවන කියන එක දකින්න එපා. ඒව දිරච්චි ලනු කෑලි. ඒ වයින් බැන්දොත් මේ නගුල මග නතර වෙනවා. ඒක නිසා බොහොම ශක්තිමත් ලණු වලින් බැඳගෙන මේ නගුල අරගෙන යන්න එතකොට පුළුවන් හා ගන්න. එතකොට හාන්න අවශ්‍ය වෙනකොට මේක ඔගොල්ලෝ 100ට 10යි නම් හාන්නේ ඔගොල්ලොන්ගේ ප්‍රතිශතයේ නිවන් දැකීමේ ප්‍රතිශතයේ 100ට 10යි. ඒක නිසා ඔගොල්ලෝ ජීවිතේ යම් තාක් මේ මානසිකාරයේ පවත්නවා නම් ඒ මානසිකාරයේ තුල ඔගොල්ලෝ කොච්චර වෙලාවක් මේ ධර්මතාවයේ සිහියත් එක්ක යොදවනවද කියන එක මත ඕගොල්ලොන්ගේ නිවන ළඟත් වේ නිවන දුරත් වේ. එතකොට දැන් ඔන්න අපි මත තියෙන දෙයක් නෙමෙයි ඔබ මත තියෙන දෙයක්. ඒක නිසා තුම්හෙහි කිච්ඡං ආප්පත්තප්පා. ඔබලා විසින් කටයුතු පටන් ගත යුතුයි. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඒක නිසා අපි පටන් ගන්න ඕනේ. ඒක නිසා දැන් ඔන්න අපි විසින් කළ යුතු දෙයක් තියෙන්නේ එතනට අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්න වෙනවා. තේරුම් නැත්නම් නැවත වතාවක් පුළුවන් නම් මේක අහන්න. නැවත වතාවක් මේහා සමාන කාරණා අහන්න. ඊට පස්සේ ඕනම දෙයක් ඇහුවත් අපි පහුගිය කාලේ පුරාවටම පුළුවන් තරමක් චතුරාර්ය සත්‍ය වැඩිපුර කතා කරලා තිබුණ බොහෝ තැන්වල මේ චතුරාර්ය සත්‍ය කියන ආර්ය සත්‍ය හතර කියන මේ න්‍යායයට ගලපන්න ඕනම භාවනාවක් ඕනම ක්‍රමයක් ඒ ඇත්ත දැනගෙන සාක්ෂාත් කරන්න යන්න. මොකද ඒ ටිකක් කියන්න ගියොත් එහෙම තව පැය දෙකක් විතර කියන්න වෙනවා. ඒක නිසා ඒ ටිකට ගලපන්න ඕනම දෙයක්. එතකොට Tamanට මග වරදින්නේ නැහැ. මොකද මේ අවස්ථාව ලේසි නෑ. අපිට ලැබිලා තියෙන මේ අවස්ථාව මහා වාග්ය සම්පන්න මහා වටිනා අවස්ථාවක්. කන කැස් බෑව වියසිදුරෙන් අහස බලන උපමාවක් සුදුසු නෑ ඇත්තටම මේකට. මොකද ඊටත් වැඩිය දුර්ලභයි මේ අවස්ථාව. මේ සසර ගමනට සාපේක්ෂව බුද්ධෝත්පාද කාලෙක මිනිස්සෙක් වෙලා ඉපදිලා ධර්මයක් ලැබිලා තේරුම් ගන්න පුළුවන් ඔක්කොමත් ලැබිලා අපි නිවන කියලා මොකක් හරි වැරදි දෙයක් පස්සේ දුවලනවා. එතකොට කොච්චර තරම් අපි තරම් අවාසනාවන්ත පිරිසක් ලෝකෙ වෙනත් නැති වෙයි. ඒක නිසා හැම වෙලාවකදීම මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මේ අවස්ථාව කියන එක ලේසි නැහැ. ඒක නිසා මොකක් හරි දෙයක් පස්සේ යන්න එපා. විමසන නුවණ නැති කරගන්න එපා කොයි මොහොතකවත්. තව විමසන්න. පිරිසිදු දහම නම් හැම පැත්තෙන්ම තර්ක කරනකොට හැම පැත්තෙන්ම විතර්ක කරනකොට බබලන්න ඕනේ මිසක වැහෙන්න බෑ.
ඒක නිසා හැම පැත්තෙම හිතන්න. හැම පැත්තෙම තර්ක කරන්න. හාත්පස හිතන්න. ඒ හිතීම තුළ හැම වෙලාවකදීම මේ ධහමම මතුවෙන්න ඕනේ. ඒක නිසා තව දුරටත් මේ චතුරාර්ය සත්‍ය කියන න්‍යායෙම ගලපන්න, චතුරාර්ය සත්‍ය න්‍යාය කියන එකම හොයාගන්න පුළුවන් නම් මේ දේශනාව හොයලා අහන්න එක හැමෝටම වැදගත් වෙයි. ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මේ කාරණා ටිකත් නැවත නැවත සම්මර්ෂණය කරන්න කියන එක මතක් කරනවා හැම දිනකටම. හොඳයි, එහෙනම් කල්පනා කරගන්න හැමදිනම අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම උවමනාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනේ. මේ යෝනිසෝ මනසිකාරයන් පවත්තලා මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සීල කුසල ධර්මයන් අපි හැමදිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සීල කුසලය ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ හැම දිනාටම මේ අවස්ථාව මේ කල්යාණ මිත්‍ර භාවයේ උදා කර දීමට කටයුතු සම්පාදනය කරපු බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරාධිපති අවසරයි දිගාමඬුල්ලේ විමලානන්ද අපේ නායක මාහිම්පාණන් වහන්සේට අපි ආශිර්වාද කරනවා. ඒ ස්වාමීන් වහන්සේට, ඒ වගේම විහාරස්ථානයේ අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු